ආමේන්. අද දවසේ සම්බන්ධ වෙත්තා වූ සියලු දෙනා සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම ඔබ සැමට යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිසියම් දෙනා පිළිගනු ලබනවා. අද දවසේ YouTube හරහා උදෑසන YouTube හරහා සම්බන්ධ වෙත්තා ඔබට අවස්ථාවක් තියෙනවා පහළ ඇති description box එකේ ඇති link වලින් ඔබට WhatsApp group එකට සම්බන්ධ වුවහොත් ඒ සමගම ඔබට පුළුවන් Google Meet හරහා සියලුම යාඥාවන් වලට සජීවීව සම්බන්ධ වෙන්න හැකියාව ලබා දී තිබෙනවා. ඒ වගේම YouTube එකේ bell icon එක ක්ලික් කිරීමෙන් ඔබට සියලුම වැඩසටහන් දැනුම් සැනින් ලබා ගැනීම හැකියාව ලබා දී තිබෙනවා. ස්තුතියි. ආමේන්. අද දවසේ අපි කනලව්වට ස්වාමින් වහන්සේගේ මේ සබත් දින දේව මෙහෙය බාර කර යාඥා කරමු. ආමේන්. ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ දයාතර දෙවියන් වහන්සේ මේ දවසේ සම්බන්ධ වෙත්තා වූ මේ සියලු දෙනා වහන්සේට බාර කරනවා දෙවි පියාණනි. අද උදෑසන Google Meet හරහා ඒ වගේම YouTube හරහා මේ සම්බන්ධ වෙත්තා වූ ලෝකයේ නන්දෙසින් සම්බන්ධ වෙත්තා වූ සියලුම දෙනා වහන්සේගේ දයාතර බාර කරනවා දෙවි පියාණනි. වහන්සේගේ දස පනති දෙවි පියාණනි එක් පනතක් දෙවි පියාණනි අප දෙවියන් වහන්සේ මේ මොහොතේ දෙවියන් වහන්සේ වහන්සේ ඉදිරියේ දෙවි පියාණනි පූජා කරනු ලබනවා දෙවි පියාණන් වහන්සේ අනේ දෙවියන් වහන්සේ සබත් දින දේව මෙහෙ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ඒ වැදගත්කම දෙවියන් වහන්සේ වහන්සේ පහදා දී දෙවි පියාණනි අපේ කිනිකිනා දෙවියන් වහන්සේ මේ හා සමග අන්තර්ජාලය ඔස්සේ වහන්සේ දෙවියන් වහන්සේ ක්‍රස් කරන නිසා වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා දෙවි පියාණනි අනේ දෙවියන් වහන්සේ දින සබත් දින දේව මෙහෙ දෙවි පියාණනි පටන්ගත් මොහොතේ සිට දෙවි පියාණනි අවසාන වෙන තප්පරේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දෙවියන් වහන්සේ ආරක්ෂාව රැකවරණය වහන්සේ අපට ගෙන දුන මනව දෙවියන් වහන්සේ හරියාකාරව කරගෙන යන්ට වහන්සේ දෙවි පියාණනි අපට වහන්සේගේ ශක්තිය ධෛර්ය කරුණාව රැකවරණය ගෙන දුන මනව දෙවි පියාණනි අනේ ශුද්ධ බලවන්ත දෙවියන් වහන්සේ මේ සම්බන්ධයට තව සියලුම දෙනාද ඒ වගේම වහන්සේගේ දාස්යාද දෙවි පියාණනි ආශ්‍රය යේසුස් වහන්සේගේ ලේවලට බාර කරනවා දෙවියන් වහන්සේ ඒ ගෙරෙන්නා වූ දෙවි පියාණනි වචනේද වහන්සේගේ දෑතට බාර කරනවා දෙවියන් වහන්සේ අනේ ශුද්ධ දෙවියන් වහන්සේ කිසිම තාක්ෂණික බාධාවකින් තොරව දෙවියන් වහන්සේ අපට සම්බන්ධ වීමට වහන්සේ උපකාර කරන දෙවියන් වහන්සේ අපේ කිනිකිනා දෙවි පියාණනි වහන්සේගේ දෑතට බාර කරනවා දෙවියන් වහන්සේ අනේ ශුද්ධ බලවන්ත දෙවි පියාණනි වහන්සේගේ දයාතර දෙවි පියාණනි අපි කිනා බාර කරන කැප කරන මේ කීදරස් ආශ්‍රය ස්වාංශිකේ ශුද්ධති මහෝත්තම නාමයෙන් ආමේන් 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 හරි අපි සියලු දෙනාම නමස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පාද පාමුලට දැන් ගමන් කරමු. හැමෝම උන්වහන්සේට නමස්කාර කිරීම සඳහා තමන්ගේ සිත් සූදානම් කරගන්න. ඔබට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබගේ පාද පාමුලට දැන් පැමිණෙනවා ස්වාමීනි. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ඔබගේ අතිශුද්ධ පාද පාමුලට පැමිණෙනවා පියාණනි. මේ සබත් දවසේ දෙවියන් වහන්සේව සම්මුඛ වීම සඳහා සියලු දෙනා සූදානම් වන්න. තමන්ගේ සිත් දෙවියන් වහන්සේ වෙතට යොමු කර ගනිමින් යාඥාවේ නිරත වෙලා සිටින්න. අනික් දේවල් වලට මනස යොමු කරන්නේ නැතුව අද ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම නිසි ලෙස ලබා ගන්නා පිණිස යාඥාවට ඇතුළත් වෙන්න. ඔබට ප්‍රශංසා වේවා සියලු බලති දෙවියන් වහන්සේ. ඔබගේ දිව්‍යමය පාද පාමුලට දැන් අපි සෑම කෙනෙක්ම පැමිණෙනවා අපගේ දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ප්‍රශංසාවද මහිමයද ගෞරවයද ලබා දෙමින් ඔබගේ පාමුලට එනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. පහුගිය දවසේ निराහාරයෙන් සහ යාඥාවෙන් අද දේව මෙහෙය සඳහා සූදානම් වුණ සෑම සහෝදර සහෝදරියක්ම මේ වෙලාවේ මැදහත් යාඥාවේ දෙන්න.
අද සම්බන්ධ වෙන අනෙකුත් සියලු සහෝදර සහෝදරයන් ලෝකේ විවිධ ප්‍රදේශවලින් සම්බන්ධ වෙන අය ඔවුන්ට බාධාවකින් තොරව දේව මෙහෙට ඇතුල් වීම සඳහා මැදහත් යාඥාවේ යෙදෙන්න ඔබට ප්‍රශංසා වේවා. ඒ වගේම YouTube හරහා සම්බන්ධ වෙන අය ඒ හැම දිනෙකම වෙනුවෙන් අන්තර්ජාලය හරහා විවිධ මාධ්‍යයන් වලින් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න සෑම කෙනෙක් උදෙසාම යාඥාවේ නිරත වෙන්න. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබට ප්‍රශංසා වේවා. අපි මැදහත්කාරකම් කරනවා මේ අද සබත් දේව මෙහෙට පැමිණෙන අය උදෙසා. निराहार යාඥාවේ යෙදුණු හැම කෙනෙක්ම එම මැදහත්කාරකමේ යෙදෙන්න. ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. Google Meet හරහා එකතු වෙන සෑම කෙනෙක්ම ඔබට බාර කරනවා. ඒ වගේම YouTube වලින් සම්බන්ධ වෙන අය ඔබට බාර කරනවා. ඒ වගේම Facebook හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සහෝදර සහෝදරියන් ඔබට බාර කරනවා. ඒ සෑම කෙනෙක්ම ඔබ වහන්සේ අතගසා ඔබගේ නිසි මඟ පෙන්වීම තුළ ඉදිරියට යන්නට කරුණාව දෙන්න කියා ඉල්ලා සිටිනවා ස්වාමින් වහන්සේ. අද අපි මේ ගීතිකාවන් සමග එකතු වෙලා ස්වාමින් වහන්සේට යාඥා කරමින් දෙවියන් වහන්සේගේ පාමුල උන්වහන්සේට දිය යුතු ගෞරවය අපි ලබා දෙමින් යාඥාවේද නමස්කාරයේද නිරත වෙමු. ඔබට ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. මහිමය ගෞරවය ඔබට පමණක් ලබා දෙනවා අපගේ දෙවි පියාණන් වහන්සේ. ඔබට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීනි. හලෙලූයා. හබාලෙහා කහා තෙලෙහි බෙලෙ 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 මෙනෙ කිලෙහි තෙලෙහි. ඔබට නමස්කාර වේවා සෑම කෙනෙක්ම. දැන් අපි සමග එකතු වෙලා නමස්කාර කරන්න. අපි සමග එකතු වෙලා ස්වාමින් වහන්සේට ප්‍රශංසාව ගෙනෙන්න. අනිකුත් බාධක මනසෙන් ඉවත් කරගෙන යාඥාවේ නිරත වෙන්න. හැමදාමත් ඔබ මා සමග අත්හැරදා නෑ කිසිදාක. කඳුළු විලේදී කුණාටු වේදී. කඳුළු විලේදී කුණාටු වේදී. ඔබ මා සමග හිදී හැමදාම. ඔබට නමස්කාර වේවා ස්වාමී. කිසි ලෙසකින් අපවත් නොහැරිය අපගේ දෙවියන් වහන්සේ. කිසි ලෙසකින් අපවත් නොහරින අපගේ ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ඔබගේ පාද පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර කරමින් ඔබගේ පාමුලට එනවා. අද මේ සබත් දවසේ ඔබගේ පණිවිඩය නිසි ලෙස තේරුම් ගැනීමට අපේ සිත් එළිය කරන්න, අපේ හදවත් තුළ තිබෙන අඳුරු තැන් පහ කර අපිව ආලෝකමත් කරන්න ස්වාමීන් වහන්සේ. ලිබ ලකට හතෙලේ හිබේලේ හා කහා තල හබ ලකට හතෙලේ හිබෙලේ මෙනි කිලේ හේ තෙලෙහි. හැමදාමත් ඔබ මා සමග අත්හැරදා නෑ කිසිදාක. කඳුළු විලේදී කුණාටු වේදී. කඳුළු විලේදී කුණාටු වේදී. ඔබ මා සමග හිදී හැමදාම. මගේ දුබලකම් මාවට ලද්දී නොවැටෙන ලෙස ඔබ සරණය වූවා. මගේ දුබලකම් මාවට ලද්දී නොවැටෙන ලෙස ඔබ සරණය වූවා. බොහෝ දෙනාමා තලා පෙළද්දී ඔබ මා වට කර සුරැකුම වූවා. හැමදාමත් ඔබ මා සමග අත්හැරදා නෑ කිසිදාක. කඳුළු විලේදී කුණාටු වේදී. කඳුළු විලේදී කුණාටු වේදී. ඔබ මා සමග හිදී හැමදාම.
ඔබට නමස්කාර වේවා අපගේ ස්වාමින් වහන්සේ ඔබගේ අධික කරුණා ගුණය සිහි කරමින් ඔබට ස්තුති ප්‍රශංසා ගෙනමින් ඔබගේ පාමුලට එනවා ස්වාමින් වහන්සේ. ඔබගේ පාද පාමුලට එනවා අපගේ දෙවි ස්වාමිනී. හලෙලූයා. හබාලේ හා කහා තෙලේ එබේලේ හා කහා තෙලෙහි. නමස්කාර වේවා නමස්කාර වේවා අපට අසීමිතව කරුණාව දැක්වන ලද අපගේ දෙවියන් වහන්සේ. අපි දුර්වල වෙලා හිටිය කාලේ කිසිවෙක් අපිට උපකාර කරන්න නොසිටි කාලේ ඔබ වහන්සේ අප සමගම සිටිමින් අපව ගොඩනැගූ විදිහ සිහිකොට මෙතෙක් කාලයක් අපිව රැගෙන ආ මාර්ගයේ ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා මහෝත්තම දෙවි පියාණන් වහන්සේ. සියලු මහිමය ගෞරවය ඔබට පමණක් ලබා දෙනවා අපගේ දෙවියන් වහන්සේ. හලෙලූයා 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 ස්වාමිනී. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. පැසසුම් ලබනට කිසිත් නැහිමි මට ඔබේම දස්කම් මා අදලූ. පැසසුම් ලබනට කිසිත් නැහිමි මට ඔබේම දස්කම් මා අදලූවා. මිනිසුන් මා ආගා දමනාවින් මා ඔසවා මුදුනක හිඳවුවා. හැමදාමත් ඔබ මා සමග අත්හැරලා නෑ කිසිදාක. කඳුළු විලේදී කුණාටු වේදී කඳුළු විලේදී කුණාටු වේදී ඔබ මා සමග ඉදී. හැමදාම ඔබ මා සමග ඉදී. හැමදාම ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හබාලේ කහා තෙලෙහි තෙලේ හෙබේලේ හා කහා තලහමා නාලා හා තෙලෙහි. ඔබගේ අතිශුද්ධ පාද පාමුලට පැමිණෙනවා අපගේ දෙවි ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ඔබගේ පාද පාමුලට පැමිණෙනවා ස්වාමීනි. ඔබගේ පාද පාමුලට එනවා ස්වාමීන් වහන්සේ. ලිබලකට හතල හබාලේ ආකා හාතා ලාබාකා හා තෙලෙහි බේලේ හේ තෙලෙහි බෙලෙ 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 බෙලෙ. ඔබට නමස්කාර වේවා අසීමිත බල සම්පන්න දෙවියන් වහන්සේ. අසීමිත බල සම්පන්න දෙවියන් වහන්සේ. ඔබගේ කරුණා ගුණය සිහි කරමින් ඔබගේ පාද පාමුලට අපි දැන් පැමිණෙනවා අපගේ ස්වාමීන් වහන්සේ. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අපගේ දෙවි පියාණනි. ඔබගේ පාද පාමුලට එනවා ස්වාමීන් වහන්සේ. අපට අත ගැසුව මැනව ස්වාමීන් වහන්සේ. ලිබලකට හතෙලි හිමිනි කෙලෙහි. වෙනත් කිසි දෙයකට අවධානය නොදී අඛණ්ඩ යාඥාවේම යෙදී සිටින්න සෑම කෙනෙක්ම ඔබ කුමන ස්ථානයක කුමන ස්වරූපයකින් අද මේ දේව මෙහෙට එකතු වෙලා සිටියත් වෙනත් දේවල් ගැන කරදර නොවි යාඥාවේ යෙදී සිටින්න. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ලිහතල හබලකට හතෙලෙ හිබෙලෙ බෙලෙ බෙලෙ මෙනෙලේ හේ සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමින් සබත් දින ප්‍රශංසා කාලයේ යෙදී සිටින්න. අනිකුත් වැඩ අතහරින්න. අපි සමග එකතු වෙලා ස්වාමීන් වහන්සේට යාඥා කරමින් තම ආත්ම දෙවියන් වහන්සේ වෙතට හරවා ගන්න. අඛණ්ඩ යාඥාවේම යෙදී සිටින්න සෑම කෙනෙක්. හලෙදා තෙලේ හබාලි බාලි කා තෙලෙ හේ මෙනෙලේ හේ කා තෙලෙ හි මෙනිකලේ. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා. මා ඔබව තෝරාගත්තා නොවේ. සමිඳුනි තෝරාගත්තා නොවේ.
මා ඔබව තෝරාගත්තා නොවේ ජේසුනි තෝරාගත්තා නොවේ මයි සමීප මාව තෝරාගත්තේ ඔබයි ජේසුනි මාව තෝරාගත්තේ ඔබට නමස්කාර වේවා අපව තෝරාගෙන කැඳවන ලද අපගේ ස්වාමීන් වහන්සේ අපි ඔබව තෝරාගත්තා නොව ඔබ වහන්සේ අපව තෝරාගෙන ඔබගේ ශුද්ධ මාර්ගවල ගමන් කරන පිණිස අපව කැඳවා තිබෙන බැවින් ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ඔබ දුන් කැඳවීමට ගෞරව කරමින් දැන් අපි ඔබ වහන්සේගේ පාමුල යටහත්ව අද ඔබ අපට ඔබගේ වචනය ලබා දෙන තුරු බලා සිටිනවා. මේ සතිය පුරා ගමන් කරන්නට අවශ්‍ය කරන ඔබගේ වචනය අපිට ලබා දුන මැනව ස්වාමීන් වහන්සේ. හලෙලූයා. අබා ලේකා තේලේ අබා ලේකා හා තේලේ අබා ලේකා හා තේලේ මේ සතියට අවශ්‍ය කරන වචනය දුන මැනව ස්වාමිනී. මේ සතියට අවශ්‍ය කරන පණිවිඩය ඔබගේ පණිවිඩය දුන මැනව ස්වාමිනී. මේ කෙනෙක් කෙනාගේ හදවත් වලට ආත්ම වලට අද කතා කළ මැනව ස්වාමීන් වහන්සේ. ඔබේ හඬට මා අවනත වීලා ඔබේ කැමැත්තට කීකරු වීලා ඔබේ හඬට මා අවනත වීලා ඔබේ කැමැත්තට කීකරු වීලා මා පල දැරීම ඔබේ ආසාවයි මා පල දැරීම ඔබේ ආසාවයි මා ඔබව තෝරාගත්තා නොවේ සමිඳුනි තෝරාගත්තා නොවේ මා ඔබව තෝරාගත්තා නොවේ ජේසුනි තෝරාගත්තා නොවේ ඔබයි සමිඳුනි මාව තෝරාගත්තේ ඔබයි ජේසුනි මාව තෝරාගත්තේ ඔබයි සමිඳුනි මාව තෝරාගත්තේ ඔබයි ජේසුනි මාව තෝරාගත්තේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන්. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා. අන්‍ය භාෂාවේ දීමනාවන් ලබා තිබෙන අය එම අන්‍ය භාෂා දීමනා වලින් යාඥා කරමින් සිටින්න. අනික් සෑම කෙනෙක්ම සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමින් අඛණ්ඩ යාඥාවේම නිරත වෙලා සිටින්න. වෙනත් දේවල් වලට මනස යොමු කරන්නේ නැතුව අඛණ්ඩ යාඥාවේ නිරත වෙලා සිටින්න. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අතගසන්න ස්වාමිනී. ඔබගේ ආත්මය අප මත තබන්න සුද්ධාත්මයන්නි. අපි ඔබට ගෞරව කරමින් ඔබගේ පැමිණීම බලා සිටිනවා සුද්ධාත්මෙනි අප වෙතට වඩින්න. ප්‍රකාශව මැනව සුද්ධාත්මයන් වහන්සේ හබලේ මනහලේ කාතෙලේ හබලේ මනහ කලා හාතේලේ ආකහතෙලේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හබාලේ ආකහතෙලේ හිබිලේ හාතෙලේ හිබිලිබිලිබිලිමි නිකලේ ආකහතෙලේ හිබිලේ හාතෙලේ හිමිනිලේ ස්වාමිනී අපිට අතගසන්න අපිට අතගසන්න අපිට අතගසන්න හබලකට හතෙලි හිබිලි හිතෙලි හිබිලි බිලි 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 මෙනිකලි හකා හාතෙලි හිබිලි බිලි බිලි මෙනිකලි හාතලහ ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා හබාලි හාකා හාතෙලි හිමිනි කිලිහි ඔබට නමස්කාර වේවා. බලව බැටළුවන් එළුවන්ගෙන් වෙන් කරගන්නාක් මෙන් මම නුඹලාව වෙන් කරගන්නෙමි. සැබෑ ධාන්‍ය බොල් වලින් වෙන් කරගන්නාක් මෙන් මම නුඹලාව වෙන් කරගන්නෙමි.
එසේ කොට මට යටහත්ව කීකරු වන මට සැබවින් ප්‍රේම කරන පිරිස තෝරාගෙන ඔවුන් සමග අලුත් ගමනක් ගමන් කරන්නෙමියයි ස්වාමින් වහන්සේ නුඹලාට කියන සේක. බොහෝ අය පරීක්ෂා කාලවලදී වැටී ගියෝය. පොළන කාලවලදී බොහෝ අය වැටී ගියෝය. නුඹලාව පරීක්ෂා කරන්නට ගෙනෙන ලද විවිධ පීඩාවන් සමයන්වලදී බොහෝ අය වැටී ගියෝය. නමුත් මාගේ හඬට ඇහුම්කන් දී මාගේ වචනය රක්ෂා කර මා තුලෙහි රැඳුණු නුඹලා වාග්යවත්යෝය. මක්නිසාද පීඩා වේදනා දරා ගන්නා නුඹලාගේ විපාකය මහත්යයි ස්වාමින් වහන්සේ කියන සේක. නුඹලා විසින් මාව තෝරාගත්තා නොව මම නුඹලාව තෝරාගෙන පිටත් කර යවන්නෙමි. බලව නුඹලා සමග මාගේ සැලැස්ම දියත් කරන්නෙමි. මට යටහත් වන්න උන් සමග මාගේ කිවිසුම් සදාකාලයට පවත්වන්නෙමි. මනුෂ්‍යයන් නුඹලා සමග මා සිටින බව දැක බයවනවා ඇත. හලෙලූයා හබාලි හා කාහා තෙලෙහි ස්වල්ප කලකට පැමිණි වේදනා නුඹලා දරා ගන්නා බැවින් මම නුඹලාව උසස් කොට මාගේ සැලසුම් වල ඉදිරියට රැගෙන යන්නෙමි. නුඹලා මේ ලෝකේ විටින් විට ලබන පීඩාවන් වනාහි මතු ප්‍රකාශ වෙනට යන මහිමතාවන් සමග සසඳන්නට බැරිය. එබැවින් ස්වල්ප කලකට පරීක්ෂාව ඉවසන්නා වාග්යවන්තයෙක්ය. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා ස්වාමිනී. ඔබට නමස්කාර වේවා සුදාත්මිනී වඩින්න. සුදාත්මිනී වඩින්න. ලිහා තෙලේ හබාලේ හා කහා තෙලේ හිබෙලෙබෙලෙමෙනෙ කෙලේ. මේ වේදනාවන් නිමාවන්නේ කවදාදයි නුඹලා මාගෙන් අසන්නේ මක් නිසාද? මාගේ පුත්‍රය නුඹ මා වෙතට නුඹගේ ජීවිත කැපකොට මා අනුව වරෙන්න සුදුසු කල සුදුසු මොහොතේ නුඹලාව උසස් කරන්නෙමියයි ස්වාමින් වහන්සේ කියන සේක. ඉලිහා තෙලෙ හිබෙලෙබෙලෙබෙලෙ මෙනෙ කෙලේ හා කාහා තෙලෙ හිබෙලෙබෙලෙ මෙනෙ කෙලේ හා කහ තෙලෙ හිමෙනෙ කෙලේ. අද ප්‍රථම වතාවට මේ දේව මෙහෙට සම්බන්ධ වෙලා ඉන්න පවුලකට ස්වාමින් වහන්සේ කතා කරනවා. නුඹලා විවිධ මාර්ගවල ගමන් කරමින් මාගේ වචනය සොයන්නටත් ඒ අනුව ජීවත් වනටත් විහෙසුණු නමුත් නුඹලා බොහෝ පීඩා පරීක්ෂාවන් වලින් යන්නට පහුගිය කාලේ නුඹට සිදු වුණු බව දනිමි. නමුත් මාගේ පුත්‍රය නුඹ ස්ථීරව අදටත් මා සමග සිටින බැවින් නුඹගේ ස්වල්ප කලකට පැමිණි වේදනාවන් ගැන කනස්සලු නොවන්න. මක්නිසාද මට නුඹ සමග කරන්නට සැලැස්මක් තිබේ. ඒ සඳහා මම නුඹලාව කැඳවා ගතිමියයි ස්වාමින් වහන්සේ නුඹලාට කියන සේක. නුඹගේ වේදනාවන් පහ කරන්නෙමි. නුඹට අලුත් ගමනක් ලබා දෙන්නෙමි. මා සමග නුඹට උරුමයක්ද සැලැස්මක්ද තිබේ යයි ස්වාමින් වහන්සේ නුඹට කියන සේක. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. ලිබාලි හා කාහා තෙලෙ හිබෙලේ හා තෙලෙ හිබෙලෙබෙලෙබෙලෙ මෙනෙ කෙලේ. මේ සබත් දිනේ ස්වාමින් වහන්සේ සම්මුඛ වන දිනේ ඔබ වහන්සේ මේ කෙනෙක් යාට අතගැස්සුව මැනව ස්වාමින් වහන්සේ. වැරදුණු තැන් නිවැරදි කළ මැනව ස්වාමින් වහන්සේ. හබාලි හා කාහා තෙලෙ හිබෙලෙබෙලෙබෙලෙ මෙනෙ කෙලේ හේ තෙලෙ. මේ කාලේ නුඹලා අතරින් බොහෝ දෙනෙකුට ශුද්ධාත්ම බෞතිස්මය ස්වාමින් වහන්සේ නැවත ලබා දෙන්නට කැමැත්තෙන් සිටිනවා. එබැවින් මේ කාලේ උන්වහන්සේගේ ආත්මය ලබන පිණිස නුඹලාගේ සිත් සූදානම් කරගනිල්ලා. හබාලි හා තෙලෙ හිබෙලෙබෙලෙබෙලෙ මෙනෙ කෙලේ. අන් භාෂාවන් නැති අය අන් භාෂාවන් ලබන්නෝය. සේවයට තම ජීවිත කැප කරගත් අය ස්වල්ප කලකින් එම සේවාවන් වලට අවශ්‍ය කරන දීමනාවලින් ආලේප කරනු ලබන්නෝය. ඉලි හා තෙලෙ හෙබෙලෙබෙලෙ මෙනෙ කෙලෙ හා කහ තල හමන කලහ කහ තෙලෙහි. එබැවින් මේ කාලේ ශුද්ධාත්මයන් වහන්සේට තම ජීවිත බාර කොට යාඥාවේ යෙදී සිටපන්නේයි කැඳවීමලත් සේවකයන්ට ස්වාමින් වහන්සේ කියන සේක. හබාලිමා නාලා හා කාහා තෙලේ ඉලි හා තෙලෙ හෙබේ ලෙබලහ කහ තෙලෙ හෙබෙලෙබෙලෙබෙලෙ මෙනෙ කෙලේ. මම මාගේ ආත්මයෙන් නුඹලාව ආලේප කරන තුරු කිසිවක් සඳහා පිටත්ව නොගොස් මාගේ අභිමුඛයේ රැඳී සිටපන්නයි ස්වාමින් වහන්සේ නුඹලාට කියන සේක. හබාලිමා නාලා කාහා තෙලෙ හෙබේලේ හා තෙලෙහි ඉලි හා කහ තෙලේ හබලෙ හා කහ තෙලේ හම නකලහ කාහා තෙලේ හෙබේලේ හේ තෙලෙ හෙබෙනි කෙලෙහි. ඔබේ හඬට මා අවනත වීලා ඔබේ කැමැත්තට කීකරු වීලා ඔබේ හඬට මා
අවනත වීලා ඔබේ කැමැත්තට කීකරු වීලා මා පල දැරීම ඔබේ ආසාවයි මා පල දැරීම ඔබේ ආශාවයි මා ඔබව තෝරාගත්තා නොවේ සමිඳුනි තෝරාගත්තා නොවේ මා ඔබව තෝරාගත්තා නොවේ ජේසුනි තෝරාගත්තා නොවේ ඔබයි සමිඳුනි මාව තෝරාගත්තා ඔබයි ජේසුනි මාව තෝරාගත්තේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා මේ දවසේ අපි ඔබගේ අතට බාර වෙනවා මේ විවිධ මාධ්‍යයන් හරහා මේ වෙලාවේ සබත් දින දේමෙහෙට ලෝකයේ විවිධ රටවල් වල ඉඳගෙන එකතු වෙන සෑම සහෝදරි සහෝදරියක්ම ඔබට දැන් බාර කරනවා පියාණනි. ඔබ වහන්සේ උන්ට කරුණාව දක්වා මේ සතිය සඳහා අවශ්‍ය කරන ඔබගේ දිව්‍ය පණිවිඩය ලබා දුන මැනව. අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමු අද අපිට කතා කරන්න කියලා. ඒ අතරතුරේ අපි අද දේව වචනය සඳහා දැන් යාඥා කරමු. සියලු දෙනා ඒ සමග එක්සිත් වෙන්න අපි දෙවියන් වහන්සේගේ වචනය වෙනුවෙන් යාඥා කරමු. හාලෙලුයා ස්වාමීනි ඔබට ස්තුති වේවා ඔබට ප්‍රශංසා වේවා ඔබට ගෞරවය නමස්කාර වේවා ස්වාමීනි භාග්‍යවන්ත වූ දෙවියන් වහන්සේ ඔබගේ පුත්‍රයන් ආශ්‍රය ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ ඔබගේ පාද පාමුලට නවසර ඉල්ලනවා පියාණනි අද දවසේ ඔබ වහන්සේට බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා පියාණන් වහන්සේ ඔබ වහන්සේ අපිව නන්දෙසින් කැඳ වෙලා තිබෙනවා ස්වාමීනි අපගේ පුළුවන්කමක් නිසා නොවේ ස්වාමීනි අපගේ සුදුසුකමක් නිසා නොවේ පෞකාර අපවිත්‍ර අපේ ජීවිතවලට ඔබ වහන්සේ ප්‍රේම කරමින් ඔබ වහන්සේ යලි යලිත් අපිව කැඳවමින් ස්වාමීනි ඔබ වහන්සේගේ පුදුම ඉවසීම තුළ අපට ලබා දෙන්නා වූ අනර්ග අවස්ථාව ගැන මේ මොහොතේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ ස්වාමීනි මේ පොළවේ අත්තිවාරම් තැබීමට පළමු කොට ස්වාමීනි මව කුසේදී අපිව තෝරා වෙන් කරගත් ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව අපගේ ජීවිතවල පළ දරන්නට ඒ වාසනාව උරුම කරගන්නට ස්වාමීනි තවත් සබතක් ඔබ වහන්සේ අපට උරුම කර දුන් නිසා ඔබට ප්‍රශංසා වේවා පියාණන් වහන්සේ ඔබගේ පාද පාමුල අද දවසෙත් අපි සමාවිල්ලනවා පියාණනි ලෝකයේ දෙසට දිව යනවා ස්වාමීනි අපගේ ජීවිතවල අවශ්‍යතාවයන් ආසාවන් උදෙසා ස්වාමීනි ඔබ වහන්සේව මොහොතකට හෝ අපි අමතක කරනවා නමුත් ඔබ වහන්සේගේ කරුණා ගුණය ඒ පිය සෙනෙහස ඒ උතුරා යන සෙනෙහස තුල ස්වාමීනි ඔබ වහන්සේ නැවත ඔබ වහන්සේගේ තුරුලට අපිව කැඳවෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ දවසේ ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි ඔබගේ පාද පාමුල ඔබව දන්න නොදන්න සියලු දෙනා ඉදිරියේ ඔබ වහන්සේ අද දවසේ ප්‍රකාශ වෙන්න කියලා ඉල්ලනවා ස්වාමීන් වහන්සේ අද දවසේ සබත සමරන සියලු දුව දරුවන් ඔබ වහන්සේ ඉදිරියේ යටත් කරනවා ස්වාමීනි පියාණන් වහන්සේ අපේ මනස හදවත වියවුල්ව ස්වාමීනි ඔබව නොදන්න පිරිස් අතරේ අපි දුව යනවා ස්වාමීනි තව බොහෝ පිරිසක් ඔබ වහන්සේව නොදැන ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ ධර්මයේ යුක්තිය ස්වාමීනි පියාණනි ඔවුන්ට ඔබ වහන්සේ අද දවසේ ප්‍රකාශුව මැනව ඔබගේ වචනය තුල ප්‍රකාශුව මැනව ඔබ වහන්සේගේ ස්වාමීනි නිමක් තෙරක් නැති මේ සෙනෙහස ස්වාමීනි ඔවුන්ගේ ජීවිත තුල ගලන්ට සැලසුව මැනව ඔබ වහන්සේගේ බලය ස්වාමීනි මේ ජීවිත මැදයක් දකින්න අද දවසේ දේව වචනය තුල ඔබ වහන්සේ ඔවුන්ට උපකාර කළ මැනව ස්වාමීනි ඔබ වහන්සේගේ වචනය දිව්‍ය මුවහත් කඩුවක් ස්වාමීනි ඒ දෙපැත්තම කැපෙනවා ස්වාමීන් වහන්සේ ඔබගේ වචනය තුලින් ඉහළින් ඉහළටත් ඉදිරියටත් යන්නට ස්වාමීනි ස්වර්ගයේ දොරටු විවෘත වෙන තෙක් ඔබ වහන්සේ තුලම රැඳෙන්නට පියාණනි අපි එකිනෙකාට ඔබ වහන්සේ උපකාර කළ මැනව ස්වාමීනි ස්වර්ගයේ විවර කරමින් ඔබ වහන්සේ මේ දරුවන් න්‍යායතු මාර්ගයේ ඔබ වහන්සේගේ දිව්‍ය අනුග්‍රහය මේ උදෑසන දේව වචනය තුල නිදහස් කළ මැනව ස්වාමීනි පාපයටත් අන්ධකාරයටත් යන්තිට නොදී ඔබගේ වචනය තුල ස්වාමීනි සීමාව ස්වාමීනි දැන අඳුනගෙන ඒ වචනේ බලය තුල අද දවසේ ස්වාමීනි ඔබගේ
රාජ්‍ය දිනන්න අපිට උපකාර කළ මැනව ස්වාමිනී මේ සෑම දරුවෙක්ටම ඔවුන් තනන්නා ඔවුන් බලාපොරොත්තු වෙන්නා වැසුණු දොරටු ඔබ වහන්සේගේ සැලැස්ම තුළ විවෘත කළ මැනව ස්වාමින් වහන්සේ මාර්ගයක් නොමැති කළ අපිට මාර්ගයක් වුණේ ඔබයි ස්වාමිනී බලාපොරොත්තුවක් නොමැති කළ අපගේ ජීවිතවලට බලාපොරොත්තුවක් වුණේ ඔබගේ වචනයයි පියාණනි අපි කෙතරම් දුර දිව ගියත් ස්වාමිනී මුවාදිය තුළට ආසාවන් ආසේ අපි නැවත ඔබගේ වචනයට ආසා වෙනවා පියාණනි පොළවේ තිබෙන සියලු වටිනාකම් හමුවේ සියලුම වටිනාකම් අභිමුඛත්වයේ ඔබ වහන්සේගේ සෙනෙහස තරම් නොවටින දෙයක් අපිට නැති තරම් ස්වාමිනී අපි ඔබගේ වචනයට ලං වෙලා තිබෙනවා පියාණනි මේ වචනය හැම හදවතක්ම පසාරු කරගෙන යන්න මේ දවසේ ඔබ වහන්සේ ජීවිත මැදේ එළිදරව් වෙන ස්වාමිනී මන්ද අබ්බා පියාණනි ඔබ වහන්සේ නොමැතිව අපිට මේ ගමන යන්න බෑ ස්වාමිනී ඔබගේ දැස නොමැතිව අපිට මේ පොළවේ ජීවත් වෙන්න බෑ ස්වාමිනී ඔබ වහන්සේ නැති දවසක් නැති ගමනක් යන්නට ස්වාමිනී අපට සලස්වන්නේ නැතිව ඔබ වහන්සේ තුලම රැඳෙන්න අපිට උපකාර කළ මැනව ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේ දේවදාසයාගේ තොල කටමුඛය ආලේප කළ මැනව ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිට නිදහස් වන්නා වේ බලවන්ත වචනය සුද්ධ දේශනාවක් ලෙස ඔහු තුලින් ස්වාමිනී මේ නන් දෙසින් ලෝකයේ පුරා පතල වන්නට තිබෙන සියලු බාධා පීඩා ඔබ වහන්සේ අද දවසේ ඉවත් කළ මැනව ස්වාමීනි ඇසට නොපෙනෙනා වූ සියලු අඳුරු අන්ධකාර මේ දරුවන්ගේ ජීවිතවල තිබෙන සියලු බලපත් ඒවා විනාශ කරමින් ස්වාමිනී මේ වචනය හදවත් තුළ රැඳෙන්නට අද දවසේ ඔබ වහන්සේ අපිට උපකාර කළ මැනව ස්වාමිනී ඔබ වහන්සේගේ සවිසුද්ධ දෑතට මේ කාලයේද දේව වචනයේද සියලු දේව දාස දාසියන්ද බාර කරනවා ස්වාමිනී කාලය නපුරු බැවින් ප්‍රස්තාව අල්ලා ගනිලා කියලා ඔබ වහන්සේ කිව්වා පියාණනි ඔබගේ පැමිණීම ආසන්නයි පියාණනි ඔබ වහන්සේගේ පැමිණීම මෙතෙක් දුර්වල දුබල අපට ඔබගේ පාද පාමුලම දේව වචනය අභියස රැඳෙන්නට උපකාර කළ මැනව ස්වාමිනී අපාත් නෑර අපරක්ෂ ස්ථානයේ සංගවාගත මැනව ඔබ වහන්සේගේ දිව්‍ය සෙවණෙහි ඔබගේ වචනය තුල ස්වාමිනී ස්ථීර කරමින් අපගේ පාද සෙලවෙන්ට ඉඩ නොදී ස්වාමිනී ඒව පර්වත මත ස්ථීර කළ මැනව මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ශුද්ධ බලවන්ත දෑතට මේ කාලය මුළුමනින්ම බාර කරමින් යටත් කරන්නේ නාසරීය ජේසුස් වහන්සේගේම නාමයේ බලගත් වටිනාකම නිසාය ආමේන් 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 අපි දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අපේ සිත් යොමු කරමු. ඒ වගේම ඉදිරි සතියේත් ඔබට සුපුරුදු විදිහට ඉරිදා ඉඳලා බ්‍රහස්පතින්දා දක්වා පාන්දර පැවැත්වෙන යාඥාවන් වලට එකතු වීමේ හැකියාව තිබෙනවා. යමෙක්ට තාම පාන්දර යාඥාවන් වලට එකතු වෙන්න බැරි වුණා නම් ඒගොල්ලෝ WhatsApp වලින් ඒ අවශ්‍යතාවය කියලා මැසේජ් එකක් දාලා තියන්න. ඒ වගේම සිකුරාදා දවසේ निराहार යාඥාවට එකතු වෙන්න පුළුවන් ඔබට. ඒ වගේම සෙනසුරාදා අපි අද මේ පවත්වන සබත් දේව මෙහෙය තුල තමයි ඔබ රැඳිලා ඉන්නේ. ශ්‍රී ලංකා වෙලාවෙන් හවස 3න් පසුව ලෝකේ ඕනම රටක ඉඳගෙන YouTube හරහා දේව මෙහෙයට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම දුරකථන ඇමතුම් අරගන්න අය සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වෙලාවෙන් උදේ වරුවේ දවල් 12ට කරින් කතා කරන්න. අපි අද දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අපේ අවධානය යොමු කරමු. දැන් පහුගිය වර්ෂයේ ඉඳලා මේ දක්වා අපි දීර්ඝ ගමනක් පැමිණිලා තිබෙනවා. අපි බොහෝ දේවල් ගැන ඉගෙනගෙන පහුගිය වර්ෂයේ අපිත් එක්ක අලුත් පිරිසක් එකතු වුණා. ස්වාමින් වහන්සේගේ බලය අත්දැකලා පහුගිය පෙන්තකොස්ත සමයෙන් පසුව අලුතෙන් පිරිසක් අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඒ හැම කෙනෙක්මත් ඊට කලින් ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු හැම කෙනෙක්මත් දැන් දීර්ඝ කාලයක් තිස්සේ දෙවියන් වහන්සේගේ වචනය ඉගෙනගෙන දෙවියන් වහන්සේ තුල පරිණත භාවය ටිකෙන් ටික ලබා ගනිමින් සිටිනවා. දැන් ඔබ එම පරිණත බව ඔබගේ ජීවිත වලින් ප්‍රකාශ වෙනටත් අන් අය ඒක දකින්නටත් අවශ්‍යයි. හැමදාම ලදරු ස්වරූපයෙන් මුල් අවදියේ ක්‍රියා කළ විදිහට සිටින්නේ නැතුව ටිකෙන් ටික දේව වචනය තුල අපි වර්ධනය වෙද්දී අපි ලබන පරිණතකම අපි අපගේ ජීවිත වලින් අන් අය දකින්න අවශ්‍යයි. පිටත අය අප දෙස බලලා අපගේ ජීවිතවල සිදු වුණු වෙනස්කම් දකින්න අවශ්‍යයි. අපි වෙනස් වෙලා සිටින බව අපි ඔවුන් ඉදිරියේ
ඒක පෙනෙන්නට සලස්වන්න අවශ්‍යයි. මෙච්චර කාලයක් ඉගෙනගත්ත දේවල් සහ දෙවියන් වහන්සේ ඔබට ලබා දුන්න පුහුණුව තුලින් දෙවියන් වහන්සේ විසින් ඔබව ඉහළ ආත්මික තලයකට සහ පරිණත මට්ටමකට දැන් රැගෙන තිබෙනවා ගොඩක් අය. දැන් ගොඩක් අය දන්නව මොනවද කරන්න ඕන, මොකද්ද දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන එක ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. උන්වහන්සේගේ ව්‍යවස්ථාවන් ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේගේ කරුණාව ගැන, සමාව දීම ගැන අපි ඉගෙන ගත්තා. අපේ අතීත පාපයන් වලට ලැබෙන සමාව ගැන, ඒව ඔක්කොම අමතක කරලා අපිට ලැබෙන අලුත් ජීවිතය ගැන මෙලෙස බොහෝ දේවල් ඉගෙන ගත්තා. අපි යාඥා කරන විදි ඉගෙන ගත්තා. අපේ ආත්ම වර්ධනය කරගන්න විදිය අපි ඉගෙන ගත්තා. අපි ඔබ සමග දීර්ඝ කාලයක් එකතු වෙලා යාඥාවේ නිරත වුණා. ඉතින් දැන් ඔබ එම මට්ටම් පසු කරගෙන ඉදිරියට ගමන් කළ යුතු කාලය පැමිණ තිබෙනවා. ඔබ ලබාගත් ගැලවීම අන් අයට ආශිර්වාදයක් වන සහ ඒ තුලින් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔබගේ ජීවිතේ ඉටුවන තත්ත්වයට දැන් ඔබ පැමිණෙන්න ඕන. දැන් මේ කාලේ මේක කියන්න හේතුව තමයි අපි පහුගිය අවුරුද්දේ දැන් ඉදිරියට පැමිණෙනට යන පෙන්තකොස්ත කාලෙන් පසුව, ඒ කියන්නේ සුද්ධාත්ම බෞතිස්මය ලබා දෙන කාලෙන් පසුව අපි ගිය අවුරුද්දේ මාස කිහිපයක් සුවමෙහෙයන් පවත්වනු ලැබුවා. ඒ වගේම අලුතෙන් අයට සුභාරංචිය ප්‍රකාශ කරනු ලැබුවා. අලුතෙන් පැමිණි අය දැන් අපිත් එක්ක බොහෝ පිරිසක් විවිධ මාධ්‍යයන් හරහා එකතු වෙලා දැන් පහුගිය වර්ෂයක විතර කාලයක් තිස්සේ ඉඳගෙන ඔවුන් අප තුල අපිත් එක්ක ඉඳගෙන වචනේ ඉගෙනගෙන දැන් දෙවියන් වහන්සේ ගැන, උන්වහන්සේත් එක්ක වැඩ කරන විදි ගැන හොඳ අවබෝධයක් ලබාගෙන තිබෙනවා. දැන් ඊළඟ පිරිස් වෙතට අපි යන්න අවශ්‍යයි. එතකොට අපි බලන්න ඕන දැන් පහුගිය කාලේ අපිත් එක්ක එකතු වුණු අය ඒ පරිණත මට්ටමට ඇවිල්ලා ඉන්නවද? ඔබ ඊළඟ තලවලට සුදුසුයිද? ඔබ දෙවියන් වහන්සේ තුල මේ කාලය පුරා වර්ධනය වෙලාද? ගිය අවුරුද්දේ අලුතෙන් එකතු වුණ අය පමණක් නොවේ. මීට ඉහත කාලෙ ඉඳලා අවුරුදු ගාණක් තිස්සේ අපිත් එක්ක එකතු වුණු අයත්, ඒ සහෝදර සහෝදරියනුත් දැන් දීර්ඝ වශයෙන් මේ දේවල් ඉගෙනගෙන වර්ධනය වෙලා තිබෙනවා. දැන් ඔබ අන් අයට ඔබගේ ජීවිතය ආලෝකයක් බවට පත්වෙන්න ඕන. ඔබ ඉගෙනගත්ත දේ මත ස්ථීරව රැඳෙන්නට අවශ්‍යයි. අන්න ඒ සඳහා අවශ්‍ය කරන දැන් ඔබ පරිණත කිතුණුවෙක් විදිහට ඉදිරියට ගමන් කරද්දී ඔබ විසින් තේරුම් ගත යුතු දේවල් සම්බන්ධයෙන් මේ කාලේ ඔබ දැනුවත් වෙන්න ඕන. දැන් ඉදිරියේදී අපි පෙන්තකොස්ත සමයට ළඟා වෙනවා. සුද්ධාත්ම බෞතිස්මය ලබා දෙන කාලයට අපි ටිකෙන් ටික ළඟා වෙනවා. ජේසුස් වහන්සේ උත්ථානය වූයින් පසුව දින 40ක් මිනිසයන් සමග ගැවසෙමින් සිටියා. ඉන් පසුව උන්වහන්සේ ඔසවා ගනු ලැබුවා ස්වර්ගයට. එයින් පසුව නොබෝ දිනකින් සුද්ධාත්ම බෞතිස්මය ජේසුස් වහන්සේගේ ගෝලයන්ට ලබා දුන්නා. ඒ වගේම උන්වහන්සේ ඔබ සියලු දෙනාටත් එම සුද්ධාත්ම බෞතිස්මය නොලබපු යමෙක් ඉන්නවා නම් ඔවුන්ට ඉදිරි සති කිහිපය ඇතුළත එම සුද්ධාත්ම බෞතිස්මය ලබා ගැනීමට උන්වහන්සේ මඟ පෙන්වන්න සූදානමින් සිටිනවා. ඉතින් අලුතෙන් සම්බන්ධ වුණු අය වචනයේ මත ස්ථීර වෙලා උගන්වපු මාර්ග මත රැඳී සිටමින් ඊළඟට සුද්ධාත්මයන් වහන්සේගෙන් බෞතිස්ම ලැබීමට සූදානම් වෙන්න ඕන. දැන් වෙනත් දේවල් වෙතට සිත් යොමු කරගෙන වෙනත් මාර්ග තෝරගන්නේ නැතුව ඉගෙනගත්ත වචනයෙන් ඉවතට ගිහිල්ලා වැරදි ධර්ම, වැරදි ඉගැන්වීම් වලට හසු නොවන පිණිස ඔබ ඉගෙනගත්ත වචනේ මෙනෙහි කරලා ඒ මත රඳා සිටීම අත්‍යවශ්‍ය වෙනවා. බොරු ඉගැන්වීම්, වැරදි ධර්ම රැසක් මේ කාලේ ඇවිල්ලා තිබෙන නිසා ඔබ ඉගෙනගත්ත දේවල් කෙරෙහි අවධානය දීලා ඒ ගැන නිරන්තර මෙනෙහි කිරීමකින් යුක්තව ඉගෙනගත්තේ මොනවද කියන එක මත රැඳී සිටීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. ඔබ ලබපු පරිණත බව, ඔබ ලබපු අධ්‍යාපනය මේ දෙවියන් වහන්සේ තුල ඒක කිසිවෙකුට සොරා ගන්නට ඉඩ නොදී වංචාකාරී ධර්මවලට තම වාසියට ගොඩනගන ලද විවිධ රැවටිලිකාරී ඉගැන්වීම් වලට හසු නොවන්නට ඔබ වග බලාගත යුතුයි මේ කාලේ. ඔබ නිසි දේව වචනේ මත පිහිටල නැත්නම් සුද්ධාත්මයන් වහන්සේගෙන් බෞතිස්මය ඔබට ලබා ගන්න වෙන්නේ නැහැ. නිසි වචනේ මත ගොඩනැගුණු පිරිසකට තමයි සුද්ධාත්ම බෞතිස්මය ලැබෙන්නේ. එදා ජේසුස් වහන්සේගේ ගෝලයෝ වසර 3ක් තිස්සේ ජේසුස් වහන්සේත් එක්ක ඉඳගෙන ඒ ධර්මයේ ඉගෙන ගත්තා. ඉන්පසුව උන්වහන්සේගේ නැවත උත්ථානයෙන් පසුවත් දින 40ක් ජේසුස් වහන්සේ උන් සමග ඉගෙනගෙන කළ යුතු විදිහ දේව ධර්මයේ සැබෑ විදිහට උන්ට උගන්වනු ලැබුවා.
මෙලෙස වචනය මත නිවැරදි ලෙස ස්ථාපනය කරන ලද පිරිසක් තමයි පෙන්තකොස්ත සමයේ ශුද්ධාත්ම බෞතිස්මය ලැබුවේ. පෙන්තකොස්ත කාලය ආවට ශුද්ධාත්ම බෞතිස්මය දැන් සති කිහිපයකින් ඒ කාලය එළඹෙන්නට නියමිතයි. හැබැයි ඒ කාලයේ ශුද්ධාත්ම බලය ඒ ආලේපය ලබා ගන්න වෙන්නේ නැහැ ඔබ නිසි ධර්මයේ මත නිවැරදි ඉගැන්වීම මත පිහිටලා නැත්තම්. නිවැරදි ඉගැන්වීම කියලා කියාගෙන ගොඩක් ඉගැන්වීම් අද ඔබට මේ විවිධ මාධ්‍යයන් හරහා අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒ වලදී ඔබ නොරවටි ඉන්න නම් මේ ඉගෙනගත්ත ධර්මයන් පිළිබඳව බයිබලයේ තුලින් නිසි ලෙස ඉගෙනගත්ත ව්‍යවස්ථාවන්, ජේසුස් වහන්සේ දේශනා කළ ඛණ්ඩ උඩ දේශනාව, ඒ වගේම පාවුල්තුමා දේශනා කරන ලද නව ගිවිසුමේ ඒ විස්තර කතනයන් පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබෙන්න අවශ්‍යයි. හැම දෙයක්ම අපි එකින් එක උගන්වලා තියෙනවා. දැන් ඒව ඉගැන්වුවේ බොරු දේවල් වලට, ව්‍යාජ ධර්මයන් වලට නොරවටන පිණිස බයිබලයේ උපයෝගී කරගෙන තනින් තනින් පද ගත්තම දැන් ඔයාලා දැනගන්න ඕන ඊට පහලින් තියෙන පද ටිකත් කියවලා ඒ මුළු පරිච්ඡේදය කියවලා ඇත්තටම මෙයා කියන අදහසද මෙතන තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. දැන් මේක ගැන තමයි අපි දීර්ඝ කාලයක් තිස්සේ ඔබට උගන්වන්නේ. තනින් තනින් ගත්ත පද වලින් එක එක ධර්ම උගන්වලා තිබෙනවා. හැබැයි දැන් ඔබ මුළු පරිච්ඡේදය, මුළු ලියවිල්ල, මුළු අදහස ගැන හොඳ තේරුමක් ඔබට තිබෙන්න අවශ්‍යයි. ඒ තුලින් බොරු ඉගැන්වීම් වලට හසු නොවෙන්නට මේ ඉදිරි දින ගාන තුල ඔබ පරිස්සම් වෙන්නට අවශ්‍යයි. එක එක අය බයිබලයේ තනින් තනින් ඔබට ධර්ම පෙන්නයි. එහෙම කරලා කැඳවගත්ත ඔබව පවා ව්‍යාජ දේවල් වලට හසුරුවන්නට සාතන් මේ කාලේ ක්‍රියා කරමින් සිටිනවා. ඒකට හේතුව ඔබ වැරදි ධර්මයක් වෙතට මනස ගිය ගමන් ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට තිබෙන අවස්ථාව ඔබට මගහැරී යනවා. ඒ නිසා මේ කාලේ ප්‍රවේශම් වෙන ඔබ විවිධ ධර්ම වලට සවන් දෙද්දී විවිධ දේශනා අහද්දී ප්‍රවේශම් වෙන්න. ඒක ඇත්තටම මේ ඉගෙනගත්ත දේවල් වලට එකඟද කියන එක ගැන ප්‍රවේශම් වෙන්න. ඒ වගේම මේ කාලය තුල ලෝකේ විටින් විට පැමිණෙන එක එක රැලි වලට අහු වෙන්න එපා. මේ ඉදිරි කාලයේ ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඔබ සියලු දෙනාව බෞතිස්ම කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඉදිරියේදී ශුද්ධාත්ම බෞතිස්මය ලබන්න අවශ්‍යයි. ඒ නිසා ඔබේ මනස එතනින් මුදවලා වෙනත් විවිධ රැලි වලට හසු කරන්නට ලෝකය තුල සිටින විවිධ කණ්ඩායම් උපයෝගී කරගෙන සාතන් වැරදි ලෙස ක්‍රියා කරයි. ඒවට අහු වෙන්න එපා. අපි දන්නවා මේ දවස්වල ලංකාව තුලත් විවිධ රැලි හටගෙන තිබෙනවා. විවිධ අරමුණු වලට විවිධ අය පෙළ ගැහිලා විවිධ දේවල් වලට සටන් වදින කාලෙක අපි ඉන්නවා. හැබැයි ඔබ දැන් ඉගෙනගත්ත ධර්මතාවයන් අනුව තේරුම් ගන්න. අපි දැන් ඉන්නේ මේ මොනවත් දේවල් වලට නෙමෙයි. එක එක කාලෙන් කාලෙට එන රැලි වලට අහු වෙන්න එපා. දෙවියන් වහන්සේගේ රාජධානිය උදෙසාම බලාගෙන ඉන්න. වෙන දේවල් වලට සිත් යොමු කරන්න එපා. අපි පහුගිය සතියේ ඉගෙන ගත්තා. දැන් මේ දවස්වල පැවැත්වෙන මේ උද්ඝෝෂණ වලට මේ ආණ්ඩු පෙරළන ආණ්ඩු වෙනස් කරන්න, ඒ වගේම දේශපාලනික ක්‍රමවේදයන් වෙනස් කරන්නට මේ කරන දේවල් වලට අපි ඇත්තටම ඒවා පස්සේ යන්න ඕනද කියන එක අපි බැලුවා. හරිද? මේ බඳු දේවල් වසර දහස් ගාණක් තිස්සේ වෙලා තියෙනවා. සිස්ටම් වසර දහස් ගාණක් තිස්සේ වෙනස් වෙලා තිබෙනවා. ඉතින් අලුතෙන් වෙනස් කරත් ඔය ටිකම තමයි මනුෂ්‍ය පාලනය කවදත් ඔහොමම තමයි. ඉතින් ඒවට රැවටිලා දැන් අපේ කිතුණුව පහුගිය කාලේ ගොඩක් මේ දේවල් පසුපස ගියා. එතකොට මොකද්ද වෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ තව ස්වල්ප දවසකින් ඔබට දෙන්නට යන ශුද්ධාත්ම බෞතිස්මය නෙමෙයි. එදා ජේසුස් වහන්සේ පාස්කුවට පෙරදුන් පොරොන්දුවේ ලෙස ආත්මයෙන් බෞතිස්ම වීම වෙනුවට ඔබ මානසික දේවල් වලට සටන් වදින පිරිසක් බවට පත් වෙනවා. කිතුණු සභාවේ සහ කතෝලික සභාවේ ගොඩක් අය මේ කාලේ ඒ දේවල් වෙතට සිත් යොමු කරගෙන දැන් ඒව පස්සේ හඹාගෙන යන පිරිසක් වෙලා තිබෙනවා. ඔවුන්ට අමතක වෙලා තිබෙනවා ජේසුස් වහන්සේ දේශනා කළේ මොකක්ද? ලෝකේ පාලනයෙන් වෙන් වෙන්න කියලා කිව්වේ. ලෝකේ පාලනය වෙනස් කරන්න නෙමෙයි, දෙවියන් වහන්සේගේ රාජධානිය උදෙසා පොරබදන්න. ලෝකේ ආණ්ඩුවක් පෙරලන්න පොරබදන්න නෙමෙයි ඉගැන්වුවේ. දෙවියන් වහන්සේගේ රාජධානිය වෙනුවෙන් වෙහෙසෙන්න, ඒ වෙනුවෙන් කැප වෙලා ධර්මිෂ්ඨකම රැකගන්න කියලා තමයි ජේසුස් වහන්සේ අපිට උගන්වලා තිබෙන්නේ. හැබැයි මේ කාලේ ගොඩක් අයට ඒක අමතක වෙලා තිබෙන බවක් අපිට පේන්න තිබෙනවා. ඉතින් කිතුණු සහ කතෝලික බොහෝ නායකයන් ඒ වෙතට ජනතාවගේ කිතුණු සභාවේ ඇදහිලිවතුන්ගේ මනස යොමු කරමින් සිටින කාලයක තමයි ඉන්නේ.
දැන් ඒවා වැරදි කියලා නිවැරදි කරන්න ඔබ යන්න ඕනෙත් නෑ. හැබැයි මේවා තේරුම් ගන්න අය ඒ අනවශ්‍ය දේවල් වලින් වෙන් වෙලා ස්වාමින් වහන්සේ මත රැඳිලා ඉන්න. හරිද? ඉතින් කිතුණුවන් මතටත් ඒ අදහස් කිතුණු තරුණ තරුණියන් මතටත් දැන් ඒ ජවය සහ ඒ පෙළඹීම් ඇවිල්ලා තිබෙන ගොඩක් අයට. ඒ පෙළඹීම් ආවට එක එක අය කියන දේවල් වලට කියන කාලේ හැරි යන්න එපා. ඔබ ඊට වඩා පරිණත වෙන්න. කිතුණු තරුණ තරුණියන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා පොරබදන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා වැඩ කරන්න. මේ ලෝකේ පාලනයක් උදෙසා නෙමෙයි. ලෝකේ පාලනය කවදත් සාතන්ගේ. හරිද? ඉතින් එක මුහුණුවර වලින් ඒක එන්න පුළුවන්. හරිද? ඒක විවිධ ක්‍රමවලට එන්න පුළුවන්. ඒවට අහු වෙන්න අවශ්‍ය නැහැ අපි. අපිට මොන පාලනය ආවත් මෙතන අපිට ස්ථිරත්වයක් නැහැ. මේක කූඩාරමක් බඳු ජීවිතයක්. මීළඟට තමයි දෙවියන් වහන්සේගේ පාලන සමය පැමිණෙන්නේ. ඉතින් ඒවට හසු වෙන්නේ නැතුව දැන් කිතුණුවන් වශයෙන් ඔබ දෙවියන් වහන්සේගේ ධර්ම රැකගෙන උන්වහන්සේගේ රාජධානියට ලෑස්ති වෙන්න මේ කාලේ. හරිද? එක අදහස් වලට රැවටෙන්න එපා. දැන් දේශපාලනික ක්‍රමවේදයන් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් කරලා තියෙනවා. දැන් ලංකාවේ වුණත් ඒව වෙනස් කරානේ ගොඩක් කාලයක් තිස්සේ වෙනස් කර තිබෙනවා. දැන් ආයි කැරකිලා ඒ තැන්වලටම තමයි ආයි එන්න හදන්නේ. දැන් එකම දේ නැවත සිදුවෙද්දී ඒවට අපි රැවටි ඉන්න ඕනේ නැහැ. දැන් ලංකාවේ කොහොමද මුලින්ම රාජාණ්ඩු ක්‍රමයක් තිබුණා. රජවරු විසින් පාලනය කළා. ඒක ඒ කාලේ හිටපු රජවරු පෘතුගීසීන්ට රැවටිලා පෘතුගීසීන්ගේ පාලනයට ලංකාව හසු වුණා. ඉන්පසුව පෘතුගීසි පන්නන්න කියලා ඉඟුරු දීලා මිරිස් අරගෙන ලන්දේසි පාලනය ලංකාවට පැමුණුණා. ඒ එක පාලන වෙනස් කරන්න එක කැරලි ගැහුවා එක අයත් එක්ක එකතු වෙලා. අන්තිමට කන්ද උඩ රාජධානිය අල්ලගන්න ඉංග්‍රීසින්ගේ සහාය පතන්න ගිහිල්ලා විවිධ අය විසින් ශ්‍රී ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්වෙන්නට සිදු වුණා. ඇහැලේ පොළ මහා අධිකාරම. දැන් ඒගොල්ලෝ ලංකාවේ නිදහස් සටනේ වීරයෝ කියලා කියන්නේ. හැබැයි ඒගොල්ලෝ තමයි ලංකාවේ ඉංග්‍රීසින්ගේ අතට පාවල දුන්නේ. ඉංග්‍රීසිත් එක්ක එකතු වෙලා කන්ද උඩ රාජධානියේ සිංහල රජවරුන්ට විරුද්ධව තමන්ගේ පවුල උදෙසා කැරලි ගහලා ලංකාව සම්පූර්ණයෙන් ඉංග්‍රීසි අතට පත් වුණා. ඉන් පස්සේ දැන් මේ ආණ්ඩු ක්‍රම මේ විවිධ අධිරාජ්‍යයන් වලින් කරපු මේ ආණ්ඩු ක්‍රම හොඳ නැහැ කියලා ඊළඟට මීට අවුරුදු 74කට පමණ කලින් ප්‍රජාතන්ත්‍රවාදය, ඒ කියන්නේ මේ බලය පවත්වගත්ත එක පෙළපතක් එක රජවරු පිරිසක් විසින් නෙමෙයි මේක පාලනය කරගන්න ඕන, මිනිස්සු තමයි මේ අධිපතිකම තෝරන්න ඕන කියලා මිනිස්සු විසින් පාලන තන්ත්‍රය වෙනස් කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය ලංකාවට ගෙනාවා. ඉතින් දැන් ඒක තමයි ආයසරයක් වෙනස් කරන්න හදන්නේ. දැන් ආයෙ වෙනස් කළා කොහෙටද යන්න තියෙන්නේ? ආයෙ වෙනස් කළා අර පරණ තැනටම තමයි ආයෙ යන්න තියෙන්නේ. එම්නම් ඒක එනම් මිනිස්සුන්ට පාලන බලය ලැබෙන්නේ නැහැ කට්ටිය වෙනස් කරන්න. එහෙනම් ආයෙ තව පිරිසක් ඇවිල්ලා Tamanට ඕන විදිහට බලහත්කාරී රාජාණ්ඩු ක්‍රමය නැවත පැමිණෙයි. දැන් ඒක ඇවිල්ලා තියෙනවා. රුසියාවේ තියෙනවා, චීනේ තියෙනවා. ඒ රටවල් වල මිනිස්සුන්ට කට හොල්ලන්න බෑ. ඒගොල්ලෝ කට පියාගෙන ඉන්න ඕන. දැන් රුසියාවේ ජනාධිපතිට ඕන විදිහට තමයි ඒගොල්ලෝ ඔක්කොම කරන්නේ. ජනාධිපතිව තෝරන්නත් මිනිස්සුන්ට බෑ. ඒ පාලන වෙනස් කරන්නත් බෑ. දැන් ආයි කැරකිලා ඔන්න ඔතෙන්ට තමයි ලංකාව ඇතුළු අනිත් රටවලුත් යන්න හදන්නේ. දැන් ගිහිල්ලා අන්තිමට අන්තක්‍රිස්තුස්ගේ පාලනයට තමයි මේ පාරවල් කැපිලා එතෙන්ට තමයි වැටෙන්නේ. ඉතින් අන්තිමට ගිහිල්ලා ඒක නෙවෙන්නේ. දැන් ඔය අන්තක්‍රිස්තුස්ට පාර හදන දේවල් වලට අපි ගිහිල්ලා සහාය වෙන්න ඕනේ නැහැ. ඒක දෙවියන් වහන්සේ සුදුසු කාලේ කොහොමත් ඒවට එන්න ඉඩ හරිනෝ. හැබැයි අපි නිකන් ගිහිල්ලා මේ ගිරිය කඩාගෙන අපේ තෙල් පුච්ච ගන්න ඕනේ නැහැ ඔය තැන්වල. අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සූදානම් වුණාම හරි. හරිද? රැලි එනවා. මිනිසුන්ට හරීම උද්‍යෝගයක් එන කාලේ එනවා. දැන් මීට අවුරුදු 3කට විතර කලිනුත් හරීම උද්‍යෝගයක් ආවනේ. මිනිසු රට ඉඳලා ලක්ෂ ගණන් වියදම් කරගෙන ඇවිල්ලා තමන්ගේ තනි ඡන්දේ දාලා ගියා. ලංකාවේ නගරවල හිටපු අය දහස් ගණන් වියදම් කරගෙන ඈත ගම්වලට ගිහිල්ලා තමන්ගේ එක ඡන්දේ නෑ අපි මේක දාන්න ඕන කියලා දාලා ඇවිල්ලානේ ඔය දැන් කරේ වැඩේ. ඒ මිනිසුන්ට උණ ගතියක් එනවා හිටිය ගමන්. ඒවට අපි අහු වෙන්න ඕනේ නෑ. ඒ හිටිය ගමන් මිනිස්සුන්ට එක නිකන් අර තද වෙනවා, ජාතික අභිමානය තද වෙනවා. ඕක මීට අවුරුදු 3කට කලිනුත් තද වුණා එහෙම ගතියක්. දැන් මේ දැනුත් එහෙම වෙනවා. හරිද? ඒ ඔක්කොම තමන්ගේ වාසියට තමන්ගේ අවශ්‍යතාව සඳහා මිනිස්සු කරනවා. දැන් අපි ඕවට නිකන් හැමදෑම රැවටි ඉන්න ඕනේ නැහැ. මනුෂ්‍ය පාලනය හැමදෑම එකයි. දෙවියන් වහන්සේගේ පාලනය උදෙසා වැඩ කරන්න. නිකන් අනිත් ඒවට නිකන් බොරුවට වෙහෙසෙන්නේ නැතුව
දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් ඔබ වැඩ කරන්න දැන්. ඒ සඳහා තමන්ගේ සිත් යොමු කරගන්න. රැවටෙන්න යන්න එපා. මේ කාලයේ ශුද්ධාත්ම බෞතිස්මය තව ස්වල්ප කලකින් ඔබ ලබන්නට අවශ්‍යයි. ඒක ලබන්න වෙහෙසෙන්න. ඒ සඳහා වෙහෙසෙන්න. මේ තැන් තැන්වල ගිහිල්ලා කෑග ගහ මේ වෙහෙසිලා වැඩක් නැහැ. ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම සඳහා යාඥාවලින් මොර ගසන්න. අන්න ඒ යාඥාවන් වලට ඇතුල් වෙන්න. වෙන දේවල් වලට යාඥා කරලා මේ කාලේ තේරුමක් වෙන්නේ නැහැ. රැවටිලි වලට හසු වෙන්න එපා. ඒ වගේම දැන් පහුගිය කාලයේ පුරා පරිණත වුණු අය දැන් ඔබ සබත් දේව මෙහියන් නිසි ලෙස පවත්වමින් අවංක ජීවිතයකට ඇතුල් වෙන්න. කපටි ජීවිතවල හිටපු අය අවංක ජීවිතවලට ඇතුල් වෙන්න. ඒ වගේම දේව සේවය සඳහා ඔබගේ පැත්තෙන් විය හැකි දේවල් ඔබ හරියට කරන්න. දැන් පහුගිය වර්ෂයේ අලුතෙන් අපිත් එක්ක සම්බන්ධ වුණු අය දැන් ඔබ අවුරුද්දක් තිස්සේ මේ දේවල් ඉගෙන ගත්තා. ඔබ කොහොමත් ඊට කලිනුත් වෙන තැන්වල වර්ධනය වෙලා තියෙන ගොඩක් අය. ඒ ඇරෙන අලුතෙන්ම දෙවියන් වහන්සේ අදහාගෙන දැන් උන්වහන්සේ තුල ගමන් කරන පිරිස වුණත් දැන් ඔබ හරියට සබත් පවත්වලා අවංක ජීවිතයකට ඇතුල් වෙලා දේව සේවය සඳහා ඔබගේ අතින් විය යුතු දේවල් මොනවද කියලා බලලා ඒවා හරියට පවත්වන්න. ඒවා කරන්න දැන්. අනිත් අයව වෙනස් කරන්න පෙර අපි දැන් ආත්මාර්ථකාමී කම් වලින් මිදිලා දෙවියන් වහන්සේට සැබෑ ලෙස සේවය කරන පිරිසක් බවට අපි පත් වෙන්න අවශ්‍යයි. ඒ නිසා දැන් මතෙව් පොතේ 23 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. දැන් අපි ඇත්තටම ව්‍යවස්ථාවේ තිබෙන වටිනා දේවල් වඩා වැදගත් දේවල් ශුද්ධාත්මයන් වහන්සේගේ ගුණ සහ දෙවියන් වහන්සේගේ සැලැස්මට ඇතුල් වන විදිහ අපි ඉගෙන ගත්තා. ජේසුස් වහන්සේ විස්තර කරන මතෙව් පොතේ 23 වෙනි පරිච්ඡේදයේ එදා පරිසුරුන්ට කතා කරලා කිව්වා මේ ව්‍යවස්ථාවේ වඩා වැදගත්ව තිබෙන දේවල් තමයි මුලින් මිනිස්යන්ට කියලා දෙන්න ඕන. අන්න ඒ විදිහට අපි ඔබට පහුගිය වර්ෂයක් තිස්සේ ව්‍යවස්ථාවල තිබෙන වැදගත් දේවල් ඒ වගේම මේ බයිබලයේ අපිට උගන්වලා තිබෙන දෙවියන් වහන්සේගේ සැලැස්මට අදාළ ඉතා වැදගත් කාරණා පහදලා දුන්නා. හරිද? ඉතින් ඉන් පසුව ඒවායේ තිබෙන අනෙකුත් දේවල් දෙවියන් වහන්සේ විසින් අපට නියම කළ තිබෙන අනෙක් දේවල් වලටත් අපේ සිත් යොමු කරන්න අවශ්‍යයි. අපි මතෙව් පොතේ 23 වන පදයේ පරිච්ඡේදයේ පෙරලා ගමු. එහි 23 වන පදය දැන් අපි කියවමු. කවුද බයිබලයේ කියවන ලෑස්ති වෙලා ඉන්නේ ඒක කියවන්න. සුද්ධ මතෙව් 23 වෙනි පරිච්ඡේදයේ 23. ලියන්නේනි පරිසිවරුනි වංචාරකාර වූ නුඹලාට දුක් වේ. මක්නිසාද නුඹලා සුමද තලාය හද පුෂ්පය සුදු දුරිය යන මෙයින් 10න් කොටසක් දෙන්නහුය. නමුත් යුක්තිය දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නැර මේවත් කටයුතුව තිබුණේය. හරි. මොකද එතන කියන්නේ? ඒ දේවලුත් නැර මේවත් කටයුතුව තිබුණේය. දැන් ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා අපි ඉගෙන ගත්තා. හරිද? මොනවද ඒ? යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන මෙන්න මේ ලියවිල්ලේ අපිට විස්තර කරලා තිබෙන වඩා වැදගත් කාරණා අපි දීර්ඝ කාලයක් ඉගෙන ගත්තා. දැන් ඒ වචනේ ඉගෙන ගත්ත පිරිස තමයි මෙතන ගොඩාක් ඉන්නේ. දැන් වසරකට වඩා අලුතෙන්ම සම්බන්ධ වුණු අය වුණත් වසරකට වඩා දැන් අපිත් එක්ක මේ දේවල් අධ්‍යයනය කරමින් පැමුණුණා. ඉතින් ඒ ව්‍යවස්ථාවල තිබෙන ලියවිලි වල තිබෙන වඩා වැදගත් දේවල් ඔබට ඉගැන්වුවා. දෙවියන් වහන්සේගේ රාජධානිය ගැන සහ ඔබගේ ජීවිතය ධර්මිෂ්ඨ විදිහට අවංක විදිහට වෙනස් කරගන්න විදිහ ඉගැන්වුවා. ඒ සමගම තව දේවල් තිබෙනවා. දැන් මෙතන විස්තර වෙනවා මේ පරිසියරු දසයෙන් කොටස් සහ පූජාවන් ගැන පමණක් කතා කර කර හිටිය ඔවුන්ගේ වාසියට හැබැයි ව්‍යවස්ථාවල තිබෙන වඩා වැදගත් දේවල් ඉගැන්වුවේ නැහැ. ජේසුස් වහන්සේ කියනවා ඒ දේවලුත් නෑර මේවත් නුඹලා උගන්වන්නට යුතුව තිබුණා. ඒවා අතහැරලා නෙමෙයි. දැන් දසයෙන් කොටස් පූජා කිරීම, පඳුරු පූජා කිරීම ඒවා නැති නිසා නෙමෙයි අපි මෙච්චර කාලයක් ඒවා ඉගැන්වුවේ නැත්තේ. ඒවා තිබෙනවා. ඒවා ඔබ නිකන් ලෝභකමට නිකන් වචනය ඉගෙන ගන්නවා කියලා මේ ඔක්කොම ඔයාලගේ වාසියට මේ ඔක්කොම මේ ඔයාලට විතරක් තියාගෙන දේව සේවයට ඔයාලා දිය යුතු දේ පූජා කරන්නේ නැත්නම් ඒකට ස්වාමින් වහන්සේ කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දැන් ඒවා වෙතටත් සිත් යොමු කරන්න. දැන් දීර්ඝ කාලයක් මේ වචන ඉගෙන ගත්ත ඒ වගේම අපි සමග යාඥා කරලා දේව වචනය තුල ගොඩ නැගුණු සියලු දෙනා දැන් ඔබ ආදායමක් ලබනවා ඔබ මේ ණය වෙලා නැත්තම් ඔබ එහෙමනම්
දැන් ඔබගේ දසයෙන් කොටස් පූජා කරන්න ඕන. දැන් මේ අපිට දසයෙන් කොටස් පූජා කරන්න කියලා නෙමෙයි කියන්නේ. දැන් මෙතන ඉන්නේ ගොඩක් වෙන සභාවන් වලට යන අයනේ. ඒ යන සභාවන් වලට හරි ඔබගේ දසයෙන් කොටස් සහ පූජාවන් ඔප්පු කරන්න, ඒවා පූජා කරන්න. ඒවයින් දේව සේවයට ඔබ කළ යුතු දේවල් කරන්න. අපි කොච්චර ඉගෙන ගත්තත් දැන් සමහර අයගේ ලෝභකම ගිහිල්ලා නැහැ. සමහර අයගේ ඒ තියෙන මේ තමන්ගේ තියෙන දෙයක් බෙදා හදාගෙන දෙවියන් වහන්සේට දිය යුතු දේ තාම වෙන් කරන්න ඉගෙනගෙන නැහැ. ඉතින් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඔබ කොච්චර වචනය ගැන ඉගෙනගෙන ඔබ කොච්චර දෙවියන් වහන්සේගේ රාජධානිය ඉගෙන ගත්තත් ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වර්ධනය සඳහා ඔබ සතු දෙයින් පූජාවක් කරන්න ඔබ අදිමදි කරනවා නම් එහෙමනම් ඒක ගැන දෙවියන් වහන්සේ සතුටු වෙන්නේ නැහැ. අන්න ඒ ගැන තමයි මලාකි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ විස්තර කරන්නේ. මලාකි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ ඉඳලා අපි 12 වන පදේ දක්වා අපි කියවමු. මලාකි 3 වෙනි පරිච්ඡේදයේ 7 සිටන් 12 දක්වා. වරදවා පුද කිරීම ගැන තරවටු කිරීම. නුඹලාගේ පෙරවරුන්ගේ දවස්වල පටන්ම නුඹලා මාගේ නියෝග නපවත්වා එයින් අහක්ව ගියහුය. මා වෙතට හැරී වරෙල්ලා. මමත් නුඹලා වෙතට හැරී එන්නෙමි ජේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. එහෙත් අපි කෙසේ හැරී එන්නෙමුදයි නුඹලා අසන්නොහිය. මිනිස්සෙක් දෙවියන් වහන්සේගෙන් පොල්ල කනවා ඇද්ද? නුඹලා නම් මාගෙන් පොල්ල කන්නොහිය. එහෙත් අපි කෙසේ ඔබ වහන්සේගෙන් පොල්ල කෑවෙමුදයි නුඹලා අසන්නොහිය. ඔතු වලින් සහ එසවීම් පූජා වලිනුත් තාපේ නුඹලා පිටට පැමිණ තිබේ. මක්නිසාද නුඹලා එනම් මේ මුළු ජාතිය මාගෙන් පොල්ල කන්නොහිය. මාගේ ගෘහයේ භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙන මත් ඔතු සියල්ල ගෙන උත් මා විසින් නුඹලාට අහසේ කවුරු ඇර ඉදන් මදි වෙන තරම් නුඹලාට ආශිර්වාදයක් නොගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිත කර බලාපල්ලායයි සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස ඒවා කාදමන්නාට නුඹලා උදෙසා සර්ජන කරන්නෙහි. කෙතේ නුඹලාගේ මිදිවලක් අකාලයේ එහි ඵල නොහෙරන්නායයි සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. නුඹලා වාසනාවන්තෝයයි සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා පියකරු දේශයක් වන්නහොයයි සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. දැන් දෙවියන් වහන්සේ මේ දේවල් අපිට කියලා තියෙන්නේ අපේ තුල තිබෙන ඒ ආත්මාර්ථකාමී ගති අයින් කරලා අපි ළඟ තියෙන දේවල් බෙදාගන්නෙක් බවට පත් කරන්න දේව සේවයේ අනෙකුත් දේවල් වලට ඒ වගේම ජේසුස් වහන්සේ මේක තව ආකාරවලින් විස්තර කරලා තිබෙනවා. ඔබ ළඟ තිබෙන දේවල් නැති කෙනෙක් එක්ක බෙදාගන්න කියලා උන්වහන්සේ කියලා තියෙනවා. දැන් ඒවා කරන්න පටන් ගන්න. ඒවා කරන අය ගොඩක් පිරිසක් අපිත් එක්ක සිටිනවා. ඉතින් අපි ඒ අය දන්නවා. ඒ අය දැන් අපිට ඒ දසයෙන් කොටස් පූජා කිරීමේ අවශ්‍යතාවයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඔබ සිටින සභාවන් වල ඒව කරන්න පටන් ගන්න. ඒවා ඔබ වෙන්කර ඔබ උපේන දෙයින් අසරණ මිනිස්යන් වෙනුවෙන් කොටසක් වෙන් කරන්න. දුප්පතුන් වෙනුවෙන් කොටසක් වෙන් කරන්න. ළඟ තියෙන දේ තව නැති කෙනෙක් එක්ක බෙදා ගැනීමට කටයුතු කරන්න. ඒවා දැනටමත් කරන පිරිසක් ඉන්නවා. දැන් මේ අලුතෙන් එකතු වෙලා ඉන්න අයට අපි මේ පැහැදිලි කරන්නේ දැන් ඔයාලත් ඒ විදිහට තමන්ගේ ආත්මාර්ථකාමී දේවල් ගැනම හිතන්නේ නැතුව දසයෙන් කොටස් වෙන් කරන්න. ඒ වගේම අනිත් මිනිස්යන්ගේ අවශ්‍යතා සඳහා ඔබ උපයන දේවල් වලින් කොටසක් වෙන් කරන්න. දැන් තමන්ගේ තියෙන ලෝභකමට ධර්ම හදන්නත් එපා. දසයෙන් කොටස් නෑ, ඒව නෑ කී ඉන්න නෙමෙයි. දසයෙන් කොටස් පූජා කිරීම නෑ කියලා අපි කොහෙවත් කියලා නෑ. ඒවා තියෙනවා. ඒවා අනිවාර්ය ව්‍යවස්ථාවන්. ඒවා අනෙකුත් ප්‍රධාන මූලික දේවල් වලට අමතරව මේ සියලු දේ දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. ඒ නිසා දැන් සමහරු කියනවා නෑ අපි එහෙම සල්ලි දෙන්නේ නෑ, අපි එහෙම පූජා පවත්වන්නේ නෑ, අපි එහෙම පඳුරු දාන්නේ නෑ. හැබැයි අපි වචනේ අහනවා කී එහෙම පිරිසකුත් ඉන්නවා. ඒ ඇවිල්ලා ඉතින් ඔයා ඒක විතරක් කරාම හරිද කියලා බලන්න ඉස්සෙල්ලම. ඒ නිසා දැන් පරිණත වෙන අය ඊළඟ පියවර වලට යන අය ඒ දේවල් කරන්න පටන් ගන්න. මේ අවුරුද්දේ අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වුණු අය දැම්ම දසයෙන් කොටස් දාන්න යන්න අවශ්‍ය නැහැ. ඒවා අපි ඊළඟට ඒගොල්ලන්ට අවශ්‍ය කරන අනෙකුත් දේවල් ඉගෙන ගත්තට පස්සේ ඒ දේවල් කරන්න පුළුවන්. අනිත් අය ඒ දේවල් ගැන බලලා ඔබ සිටින ස්ථානවල ඔබ සිටින සභාවන් වල ඒවා නිවැරදි ලෙස පූජාවන් කරන්න. ඒ වගේම ඔබ උපයන දෙයින් නැතිබැරි අය ගැන කල්පනා කරන්න ඕලා. ඉස්සෙල්ලම නැතිබැරි අයට අවශ්‍යතා තිබෙන අයට ඒකෙන් කොටසක් වෙන් කළා ඒ දෙවියන් වහන්සේගේ හදවතට එකඟ ක්‍රියාවන් වලට දැන් ඇතුල් වෙන්න. ඒව කරන්න. හැබැයි ඔබ පඳුරු පූජා කරන්නාවම ඔබේ සහෝදරයා කෙරෙහි යම් විරුද්ධකමක් යම් තරහක් මරහක් ඔබට තියෙනවා කියලා දැක්කොත් ඒ පඳුරු දැම්ම පූජා කරන්න යන්න එපා.
තාම එක එක්කෙනාට සමාව දී ගන්න බැරි අය, තාම මේ උගන්වපු දේවල් මත ගොඩනැගෙන්න අවංක හිතකට එන්න බැරි අය, දෙවියන් වහන්සේ කියපු විදිහට මේ එක එක සහෝදර සහෝදරියන් එක්ක තරහ වෛරය හිතේ තියාගෙන ඉන්න කිසි කෙනෙක් පඳුරු දැම්ම පූජා කරන්න යන්න එපා. ඒව නතර කරන්න. ඔයාලා පූජා කරන පඳුරට ඔයාලට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඔයාලා මෙච්චර කල් ඔයාගේ සභාවන් වල දසයෙන් කොටස් පඳුරු පූජා කරලා ඇති. හැබැයි ඒකෙන් කිසිම ඒක දෙවියන් වහන්සේ පිළි නොගන්නා පූජාවක් බවට පත් වෙනවා. දැන් මතේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 23 අන්න ඒක විස්තර කරලා තිබෙනවා. ඔබ මේ තව කෙනෙක් එක්ක තරහක් තියාගෙන මේ ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණාවන් එක එක අයට සමාව දීම, එක එක අයට දයාව දැක්වීම වැනි සමාව දීම වැනි ඒ මූලික කාරණාවන් නැති කවුරුවත් නිකන් තමන්ගේ වාසියට ගිහිල්ලා පඳුරු පුදන්න යන්නත් එපා. හරිද? දාන එක වැඩි වෙලා එනවා කියලා එක එක සභාවන් වල බොරු ඉගැන්වීම් කරාට පඳුරු පූජා කරන්න එපා. දැන් ඒකට නෙමෙයිනේ ඔබ පූජා කරන්නේ. ඔබට ලැබෙන දේ තව තව වැඩි කරගන්න අපේක්ෂාවෙන් පූජා පවත්වපු අය ගොඩක් ඉන්නවා. හැබැයි ඒකට නෙමෙයි පඳුරක් පූජා කරන්නේ. අන් අයට ඒ සේවය රැගෙන යාම සඳහා. ඒ වගේම ඔබ දෙයක් කෙනෙක්ට ලබා දෙන්නේ නැවත ඒක වැඩි වෙලා ලැබෙයි කියන අපේක්ෂාවෙන් නෙමෙයි. ත්‍යාගශීලීකම නිසා ඔබ ළඟ තියෙන දේ බෙදා ගන්න, බෙදා හදා ගන්න. නැති කෙනෙක්ට දුන්නම ඔබට තියෙන දේ අඩු වෙනවා. වැඩි වෙනව නෙමෙයි. හරිද? ඒක පූජාවක් කියන්නේ අන්න ඒකයි. හරිද? තියෙන දේ බෙදා හදා ගන්න. එතකොට දෙවියන් වහන්සේ ඒකට දිය යුතු ප්‍රතිඵලයක් තියෙනනම් ඒක උන්වහන්සේ බලාගනි. ඔබ ඒවට ප්‍රතිඵල හොයන්න යන්න එපා. හැබැයි තාම තමන්ගේ සහෝදරයන් එක්ක තරහක් කිලුටුකමක් තිබෙන අය ඒව කරන්න ගිහලා තේරුමක් නැහැ. ඊට කලින් ඔබේ ජීවිතේ හැදෙන්න දේවල් ටිකක් තියෙනවා. ඔබ ඉස්සෙල්ලම ඔබට වෙච්ච වැරදි ගැන අනිත් අයට සමාව දෙන්න. එක එක අය එක්ක තියෙන ඊර්ෂ්‍යාවන් තරහමනහ මනසෙන් අයින් කරගන්න. අන්න ඒක මතෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 23 සහ 24 විස්තර වෙනවා. ඒ පද දෙක අපි දැන් කියවමු. සුද්ධ මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 23. නුඹේ පඳුර පූජාසනයේ ළඟ පුදන කල්ලි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහි වී නම් නුඹේ පඳුර පූජාසනයේ ඉදිරියේ තබා ගොස් පළමු කොට නුඹේ සහෝදරයා හා සමගි වී පසුව ඇවිත් නුඹේ පඳුර පුදාපන්. හරි. ඒකේ විස්තර කරලා තිබෙනවා මෙහෙම කාත් එක්ක හරි යම් විරුද්ධකමක්, තරහක්, ඊර්ෂ්‍යාවක්, තිත්තකමක් තියෙනවා නම් ඒගොල්ලෝ පඳුරු පුදන්න ගිහලා වැඩක් නැහැ. දැන් ගොඩක් සභාවන් වල එලෙස එක එක අයෙක්ක තරහත් හිතේ තියාගෙන ප්‍රශ්න විසඳගන්නේ නැතුව නිකන් බොරුවට පඳුරු පුදලා වැඩක් නැහැ. ඊට කලින් වෙන්න දෙයක් තියෙනවා. ඒ දේවල් නිවැරදි කරගෙන යටහත් වෙන අය ඒ පූජාවන් සඳහා යොමු වෙන්න. දැන් අපි සමාව දුන්නා කියලා හරි අපි දැන් දයාව පෙන්නනවා. අපි දැන් දෙවියන් වහන්සේ වල වර්ධනය වෙලා ඉන්නවා. අපි සමාවක් දුන්නා. අපි දැන් කාත් එක්කවත් තරහත් නැහැ කියලා දැන් ඒ පඳුරු මුකුත් පූජා කරන්නේ නැතුව ඔබ අනිත් මිනිස්සු ගැන බලන්නේ නැතුව අනිත් නැති බැරි අයගේ අවශ්‍යතාව ගැන සිතන්නේ නැතුව ඉන්නවා නම් එතකොට ඒක ප්‍රයෝජනයක් වෙන්නේත් නැහැ. ජේසුස් වහන්සේ කිව්වේ නුඹ යාඥා කරාට නුඹ යහපත් ඇති. හැබැයි නුඹ කවුරු හරි ගැන නිකන් යාඥා කරාට වැඩක් නැහැ. එයාට කන්න බොන්න අවශ්‍ය නැහැ. එයාට හිඟකමක් තියෙනවා නම් ඒක සපයලා දෙන්න. ඒ තුලින් තමයි එයාගේ හිඟකම සැපිරෙන්නේ. ඒ නිසා මේ දේවල් වලට සිත් යොමු කරන්න. දැන් අපිත් එක්ක ඉගෙනගත් අය දීර්ඝ කාලයක් මේවැය රැඳිලා ඉන්න අය තාම දසයෙන් කොටස් පූජා කරන්නේ නැත්නම් ඔක්කොටම කලින් ඒක කරන්න. ඒව නියෝග. ඒව ඔයාට ඕන විදිහට ඔයාගේ දැන් මෙතන දෙවියන් වහන්සේ කියන්නේ මලාකි පොතේ උන්වහන්සේගේ කොටස ඔබ ළඟ තියාගෙන ඉන්නවා කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ දේ කොල්ල කෑමක් කියලා උන්වහන්සේ පැහැදිලිවම කියනවා. ඒක කරන්න එපා. ඔයාට දීපු ආශිර්වාදය නැවත ස්වාමින් වහන්සේගේ සේවයේ වර්ධනය සඳහා ඔබ සිටින ප්‍රදේශවල ඔබගේ සභාවන් වල ඔබගේ ඒ කැපවීමෙන් සේවය කරන දේව සේවක සේවිකාවන්ගේ අවශ්‍යතාවන් සහ ඒ සභාවන් වල වර්ධනය සඳහා යොදවන්න. ඒක කරන්න. එක එක සභාවන් වල ඉන්න අය දැන් ඒ සභාවන් වලට දසයෙන් කොටස් පූජා කරන්න. දැන් මෙතන ඉන්න ගොඩක් අය වෙන සභාවන් වල ඉන්න නිසා ඒ සභාවන් වලට තමයි ඔබ දසයෙන් කොටස පූජා කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒක කරන්න. ඒ විදිහට මීළඟ තලවලට පැමිණෙන්න. දැන් ඒ ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා ඉගෙන ගත්ත අය ඊළඟ දේවල් වලට තමන්ගේ සිත් යොමු කරගන්න. ඒ වගේම මාංශය ගැන දැන් ඔබට අවබෝධයක් තිබෙනවා. ඔබේ මාංශයේ වහලෙක් වෙන්න එපා. ඔබගේ මාංශය නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ සැලසුම් වලින් ඔබව ඉවතට අදින බව ගැන ඔබට හොඳ අවබෝධයක් මේ පහුගිය කාලේ අපි මේ කළ ඉගැන්වීම් වලින් ධර්ම තේරුම් ගැනීම වලින්
ඔබට වැටහිලා ඇති. දැන් ඒවා අනුව ක්‍රියා කරන්න. මාංශයේ රැවටිලිකාරී. ඔබේ මාංශික සිතුවිලි ඔබව රැවටීමකට ගෙනියනවා. ඔබ බොරුවකට මුලාවකට ඇද දානවා. විවිධ පාපයන් වලට ඇබ්බැහි කරවලා අන්තිමට දෙවියන් වහන්සේ ඔබව ගෙනියන සැබෑ සුද්ධ මාර්ග වලින් ඔබගේ ජීවිත ඉවතට අදින්නට මානසික පෙළඹීම් වලට හැකියාව තිබෙනවා. ඊට පස්සේ සාතන්ගේ බලය කඩලා වැඩක් නැහැ. මාංශයට ඉඩ දීලා ක්‍රියා කළොත් ඔබ මාංශයේ වහලෙක් බවට පත් වෙනවා. ඔබ මාංශයට නම් ඉඩ දීලා ඉන්නේ. ඔබට කිසිසේත් දෙවියන් වහන්සේව සතුටු කරන්න බෑ. මාංශික දේවල් වලින් මිදෙන්න අවශ්‍යයි. ඔබව මාංශික විදිහට පාපයට වැටෙන තැන්, ඔබ දුබල වන තැන් ගැන අවබෝධයක් දැන් ඔබට තියෙන්න ඕන. ඔබ කොහෙද වැටෙන්නේ? ඔබ කොහෙද හැම සතියකම දුර්වල වෙන්නේ? ඔබ පාපයට වැටෙන්නේ කොයි පැතිවලින්ද කියන එක ගැන අවබෝධයක් ඔබට දැන් තිබෙන්න අවශ්‍යයි. ඒ අනුව ඔබ තේරුම් ගන්න මේ දේවල් කළොත් ඔබ පාපයට වැටෙනවා. මේ දෙවියන් වහන්සේ කියපු මාර්ගේ ගමන් නොකළොත් ඔබ පාපයට වැටෙනවා. කියපු සැලැස්ම තුල නෙමෙයි නම් ඉන්නේ ඔබ පාපයට වැටෙන. ඔබ එහෙනම් විනාශයකට යනවා. ඔබ දෙවියන් වහන්සේගේ සැලසුම් වලින් ඉවතට යනවා. දෙවියන් වහන්සේ කියපු මාර්ගේ රැඳිලා නොහිටියොතින්. ඒ වගේම ඔබ දිගින් දිගටම මාංශයට ඉඩ දෙමින් निराहार යාඥාවකට සම්බන්ධ වෙන්නේ නැතුව, සතිපතා පවත්වන निराहारයට සම්බන්ධ වෙන්නේ නැතුව දිගටම මාංශයට ඉඩ දෙමින් ගමන් කරොත් මොකද්ද වෙන්නේ? අවසානයේ ඔබ මාංශයේ ගොදුරක් වහලෙක් බවට පත් වෙනවා. ඒව අඳුර ගන්න. දැන් ඔබ දන්නවනේ වැටෙන්නේ කොහෙද කියලා. ඔබ පරදින්නේ දුර්වල වෙන්නේ කොහෙද කියන එක ගැන අවබෝධයක් තියෙනවා. ඒවට නිතරම ගිහිල්ලා පරදින්නේ නැති වෙන්න කළ යුතු දේවල් කරන්න. අවසානයේ ඒව වැටිලා ගිහිල්ලා අන්තිමට ඒ පාපය වර්ධනය වෙන්නට ඉඩ නොදී ඒක වර්ධනය වෙලා ඔබේ පවුල් කඩන් වැටිලා ඔබේ ජීවිත විනාශයට ගිහිල්ලා ඔබගේ දරුවන් නොමග ගිහිල්ලා විනාශයක් වෙන්නට ඉඩ නොදී හසුරුවා ගන්න, මාංශය පාලනය කරගන්න, දමනය කරගන්න, මාංශය ගැන හඳුනා ගන්න, මාංශික දේවල් වලින් ජය ගැනීම සඳහා සුද්ධාත්ම බෞතිස්මය ඔබට ස්වල්ප කලකින් ස්වාමින් වහන්සේ ලබා දෙනවා. ඒ විට ඔබට ඒක තව කරගන්නට උන්වහන්සේගේ මඟ පෙන්වීම සහ ආත්මික ශක්තිය ලැබෙනවා. ඒක තමයි තව ස්වල්ප කලකින් උන්වහන්සේ කරන්න යන්නේ සුද්ධාත්ම බෞතිස්මය ලබා දීම තුලින්. ඒ වගේම ආත්මාර්ථකාමී කම් අතහරින්න. ආත්මාර්ථකාමී ක්‍රියා, ආත්මාර්ථකාමී සැලසුම් සිතුවිලි අතහැරලා අනිත් අය වෙනුවෙන් කල්පනා කරලා වැඩ කරන්න. හැමතිස්සෙම තමන්ට දෙයක් ලබා ගන්න, හැමතිස්සෙම තමන්ගේ දේ ගොඩනගා ගැනීම වෙනුවට, තමන්ට ආස කරන දේ තමන්ගේ සැප සම්පත් ගැනම බලන්න එක වෙනුවට, තමන්ගේ පවුල, තමන්ගේ ජීවිතය, තමන්ගේ උසස් වීම, තමන්ගේ තත්ත්වය, තමන් මේන්ටේන් කරන ක්වොලිටි එක වෙනුවට පහත් දේවල් කෙරෙහි සිත් යොමු කරලා විපතටපත් වෙලා ඉන්න, ප්‍රශ්න කරදරවල ඉන්න අනිත් මිනිස්සු වෙනුවෙනුත් කල්පනා කරලා ඒ අය සමග එකට ඔවුන් උදෙසා පරාර්ථකාමීව වැඩ කරන්න පටන් ගන්න. ඒක තමයි ඔබ මෙතෙක් කාලයක් ඉගෙන ගත්ත දේවල් වල ඵලය අනිත් අයට පේන්න පටන් ගන්න. එතකොට ඔබ කොච්චර දේවල් ඉගෙන ගත්තත්, ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන එහෙ මෙහෙ ගිහිල්ලා කොච්චර ඒ ස්වර්ගික දේවල් ගැන ඉගෙන ගන්න සිත් යොමු කළත්, ඔබ පරාර්ථකාමී නැත්තම්, ඔබ අනිත් අය ගැන හිතලා නෙමෙයි නම් වැඩ කරන්න. අනිත් මිනිස්සුන්ට ඔබගෙන් උදව්වක් නැත්තම්, අනිත් මිනිස්සුන්ට ඔබගෙන් පිහිටක් උපකාරයක් නැත්තම් ඔබ ඉගෙනගත්ත දේව රාජ්‍යයෙන් ඇති පළක් නැහැ. ඔබට ඔය ක්‍රමයට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්න බෑ. අන්තිමට ඔබට සියල්ල අහිමි වෙනවා. ඒක උපමා කතාවකින්ම ජේසුස් වහන්සේ කියලා දීලා තිබෙනවා. ඒක උන්වහන්සේ කියලා තිබෙන්නේ අන්තිමට බොහෝ මිනිස්සු උන්වහන්සේ වෙතට ඇවිල්ලා කතා කරලා අහනවා මේ ඇයි අපිට ගිනිවිලට යන්න කියලා කියන්නේ. ඇයි අපිට ඔබ වහන්සේගේ ආශිර්වාද නැහැ කියලා කියන්නේ. අන්න ඒ වෙලාවේ ජේසුස් වහන්සේ කියනවා මේ මම කුසගිනිව හිටියා. මම පිපාසිතව හිටියා. මම නිර්වස්ත්‍රව සිටියා. මට කන්න බොන්න විදිහක් නැතුව, අඳින්න පළඳින විදිහක් නැතුව සිටියා. නමුත් නුඹලා මට සපයලා දුන්නේ නැහැ. ඒ වෙලාවේ ගොඩක් අය අහන කොහෙද ඔබ වහන්සේ කන්න බොන්න නැතුව හිටියේ? කොහෙද ඔබ හිඟ වෙලා සිටියේ? ඒ වෙලාවේ ජේසුස් වහන්සේ කියන්නේ කවුද? මේ අය අතරින් කුඩා තැනැත්තෙක් නමුත් පොඩිම කෙනෙක් හරි මේ අය අතරින් එලෙස හිඟකමක කන්න බොන්න නැතුව දුෂ්කරතාවයක ඉඳිද්දී නුඹලා ඔවුන්ව ගණන් ගන්න නැතුව සලකන්න නැතුව ක්‍රියා කළා නම් ඒ නුඹලා සැලකුවේ නැත්තේ මටයි. යමෙක් කුසගින්නේ ඉන්නව දැකලා
නුඹට නුඹේ අතින් විය යුතු දේවල් තේරුම් ගිහිල්ලත් නුඹ ඒක කරන්න නැතුව හිටියානම් නුඹ ඒ දේවල් නොකලේ මටයි කියලා ජේසුස් වහන්සේ ඒගොල්ලන්ට කිව්වා. ඉතින් ඒක නිසා ඔබ අනිත් මිනිස්සු ගැන හිතන්න. ඒ නිසා අන් අය ගැන කල්පනා කරලා වැඩ කරන්න. අන් අය ගැන සිතන්න. අන් අයගේ අවශ්‍යතා ගැන බලන්න. අන් අයගේ අවශ්‍යතා ගැන බලලා කටයුතු කරලා පරාර්ථකාමී ක්‍රියාවන් වලට යොමු වෙන්න. ඒ වගේම තමයි ඔබ දැන් මේ දේව වචනය තුල ගොඩනැගෙන විට ඉදිරියේදී ශුද්ධාත්මයන් වහන්සේ සමග සම්බන්ධ වීමට ඔබගේ සිත් මේ කාලේ යොමු කරගන්න. දැන් ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න නම් මෙන්න මේ කියපු දේවල් ටික ඔබගේ ජීවිතේ තිබෙන්න අවශ්‍යයි. දේව වචනය තුල නිසි ලෙස ගොඩනැගීම නැතුව ඔබට ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඉදිරි කාලෙදී සම්බන්ධ වීම අපහසුයි. ඒක කරන්න බෑ. අන්න ඒක නිසා තමයි මේ මූලික කාරණාවන් හරියට ඔබගේ ජීවිතේ තියෙන්න ඕන කියලා කියන්නේ. ඔබ අනිත් මිනිස්සු ගැන හිතලා වැඩ කරන කෙනෙක් නෙමෙයි නම් ඔබ ආත්මාර්ථකාමී නම් ඒ තැනට ඔබේ මනස හැඩ ගැහිලා නැත්නම් එහෙනම් ඔබ ශුද්ධාත්මයන් වහන්සේට දැන් ඉදිරියේදී ආරාධනා කරාට ඒ හැටි පළක් වෙන්නේ නැහැ. ඔබ දේව සේවය වෙතට ඔබ අතින් විය යුතු දේවල් කරන්නේ නැත්නම් ඔබ නිකම් බොරුවට ශුද්ධාත්මයන් වහන්සේට එන්න කිව්වට පළක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ ඔබේ මාංශයට ඉඩ දෙමින් මාංශික කැමැත්ත අනුවම යන්න නම් ඔයාගේ හිත යොමු කරගෙන තියෙන්නේ. එහෙනම් ඔයා දැන් ඉදිරි කාලෙදී ශුද්ධාත්මයන් වහන්සේට එන්න කිව්වට ගීතිකාවක් කියලා හරි ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරාට ඒ හැටි පළක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මෙන්න මේ මූලික කාරණාවන් වලට දැන් ඔබේ හිත යොමු කරන්න. හරිද? ඉතින් ස්වාමින් වහන්සේට අයිති දේ ස්වාමින් වහන්සේට දෙන්නේ නැත්නම් ඒ පූජාවන් ඔබ සභාවට කරන්නේ නැත්නම් දේව සේවය සඳහා ඔබට ලැබෙන දෙයින් කොටසක් වෙන් කරන්නේ නැත්නම් ඔබ ඒකට ලෝභ නම් ඔබ ඒක නිකන් ඕන්නේ නැහැ කියලා හිතෙනවා නම් නිකන් ඉතින් ශුද්ධාත්මයන් වහන්සේට විතරක් කතා කළ වැඩක් නැහැ. ඒ සේවයේ වර්ධනය වෙනුවෙන් ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරලා ඉන්න. ඒ වගේම ඔබ අවංක නැත්නම් හරිද? ඔබගේ හිත කපටි නම් දැන් ඉදිරි කාලේ ශුද්ධාත්මයන් වහන්සේට එන්න කිව්වට පළක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලෝකේ එනේන රැලි වලට අහු වෙවි. ඔබ දැන් ඒව පස්සේ ගිහිල්ලා ඒවට අදාළ දේවල් වෙතටම සිත් යොමු කරගෙන දැන් මේ ලෝකේ එනේන රැලි වලට ඔබත් ඒවා ගිහිල්ලා ඔබත් ඒවට හවුල් වෙලා දෙවියන් වහන්සේ කියන්නේ ඔබට එක දෙයක්. හැබැයි ඔබ මේ ලෝකේ මිනිස්සු කියන බහට ඇහුම්කන් දීලා නම් ඔබ ඒව පස්සේ නම් යන්නේ. එහෙනම් ඔබ දැන් තව ටික කාලෙකින් දැන් මේ දවස්වල ශුද්ධාත්මයන් වහන්සේට එන්න කියලා කතා කළාට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ වැරදි ධර්මයක නම් ඉන්නේ. ඔබේ ආසාවට ඔබ විවිධ වැරදි ධර්ම වලට හසු වෙලා ඇති සමහර අය. තමන් ආස නිසා. එක එක වැරදි ධර්ම ගොඩක් තියෙනවා. ඉතින් ඒ වැරදි ධර්ම ඔක්කොම හැදිලා තියෙන්නේ ආත්මාර්ථකාමීකම නිසා. තමන්ට දෙයක් ලබා ගන්න. ඔක්කොම සඵලත්ව ඉගැන්වීම. ඔක්කොම ධනාත්මක චින්තන ඉගැන්වීම. ඔක්කොම මනසේ බලය මෙහෙवला එක එක දේවල් ගන්න පුළුවන් කියලා කියන ඉගැන්වීම ඔක්කොම ගොඩනැගිලා තියෙන ආත්මාර්ථකාමීකම නිසා. දැන් සමහරු දැන් දේශනා කළා තියෙන මේ පහුගිය දවස්වලත් අපිට දකින්න ලැබුණා. ඔබගේ මේ මනසෙන් ඔබ වැඩිපුර දකින්න මනසෙන් වැඩිපුර ගොඩනගා ගන්න දේ තමයි ඔබගේ ජීවිතේ වෙන්නේ. එහෙම කියලා එක එක වැරදි ධර්ම උගන්වලා තියෙනවා. ඔබ මනසෙන් මේවා ගොඩනගා ගන්න. මනසෙන් ඔබ යන්න කැමති තැන ඔබ පත් වෙන්න කැමති ස්ථානය ගැන මනසෙන් ගොඩනගා ගන්න. එතකොට ඔබට ඒව අත් කර ගන්න පුළුවන් කියලා ධර්ම උගන්වලා තියෙනවා. දැන් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ මොකක්ද උගන්වලා තියෙන්නේ? මනසෙන් ගොඩනගා ගත්තම මොකද වෙන්නේ? එහෙම නැත්නම් උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වීමෙන්ද? ඒවා අනුව කපටිකම් කරෝතින් අන්තිමට ස්වර්ගෙ නැති වෙනවා. මනසෙන් මොකක් ගොඩනගා ගත්තත් අන්තිමට වැඩක් වෙන්නේ නැහැ. මනසෙන් කොච්චර ධනාත්මක සිතුවිලි එක එක දේවල් මනසෙම අවාගත්තට පළක් වෙන්නේ නැහැ. ඔබට අන්තිමට ස්වර්ග නැති වෙනවා. ඔබ ජේසුස් වහන්සේ උගන්වපු ධර්මයේ තුල නෙමෙයි නම් ඉන්නේ. හරිද? ඉතින් ඒක නිසා මේ වැරදි ධර්ම රැසක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔය වැරදි ධර්ම, වැරදි වන්දනාවන්, වැරදි අදහස්, වැරදි පහසු මාර්ග ගොඩක් ඇවිල්ලා තියෙනවා.
ජේසුස් වහන්සේ කන්දවුරු දේශනාවේ උගන්වපු එම ධර්මතාවයන් වලට අමතරව ලේසි ක්‍රම ගොඩක් දැන් සභාවන් වල උගන්වනවා. ලෝකේ ආසාවන් පස්සේ. සමහරු කියනවා අපි ඇහිලා තියෙන දේ අප්‍රේල් මාසය තමයි ඔයාලට අවස්ථාවන් නිර්මාණය වෙන මාසය. අවස්ථාවන් නිර්මාණය වෙනවා. දැන් මේ කාලේ ඔයාලා ධනාත්මක ඒවා දිහා බලන්න, අවස්ථාවන් අල්ලගන්න. දැන් මේ කාලේ ඒ අවස්ථාවන් දිනා ගන්න එක ඉතින් රටේ නැති අනවශ්‍ය වැරදි දේවල් උගන්වනවා. මිනිස්යන්ගේ පාපයන් හැදිලා නැහැ. මිනිස්සු ආත්මාර්ථකාමී අන්ත කපටි සෙට් එකකට මේ පොළවේ සපල වෙන විදිහ උගන්වලා ඉඳලා වැඩක් නැහැ. ඒ ඔක්කොම ව්‍යාපාරිකයෝ. ඔක්කොම දැන් ඒ ව්‍යාපාර කරන කපටි විදිහට ධනවත් වෙන්න කැමති සෙට් එක තමයි මේ ධර්ම පස්සේ ගිහිල්ලා තියෙන්නේ. ඒවා පස්සේ ගිහිල්ලා ඔයාලගේ ජීවිතේ වෙනසක් හෝ සදාකාලික රාජධානියට ඇතුල් වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා නිකන් අනවශ්‍ය දේවල් පස්සේ ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. අන්තිමට ස්වර්ගය නැති වෙනවා. බොරු ඉගැන්වීම පස්සේ යන්න එපා. ඔබේ වාසියට තමයි ඔබ බොරු ඉගැන්වීම පස්සේ යනවනම් යන්නේ. මේකට වඩා ඒ ඉගැන්වීම හොඳයි ආසයි කියලා ඔබට හිතෙන්නේ. මේ ජේසුස් වහන්සේ කිව්ව කන්ද උඩ දේශනාවට වඩා නෑ ඒක තියෙන ඒ වුණාට දැන් සමහරුන්ට කිව්වම කියන ඔව් ඒක තියෙන ඒ වුණාට මෙතන මෙහෙමයි කියලා තියෙන්නේ අර වෙන ඒවා පටලවලා ජේසුස් වහන්සේ කියපු දෙයට පටහැනි දෙයක් කල්පනා කරන්න හැමතිස්සෙම තමන්ගේ වාසියට. හරිද? අනුග්‍රහය විතරයි කියලා කියන්නේ වාසියට වෙන මොකකටද? තමන් වැටිලා ඉන්න පාපේ වැටිලා ඉන්නනේ. හරිද? සඵලත්වය ගැන බයිබල් පද ගැට ගහලා දේශනා කරන්නේත් වාසියට. තමන් සඵල වෙන්න. ආත්මාර්ථකාමී කම්වලට. ඒ වගේ වැරදි ධර්මවල ඉන්න කිසි කෙනෙක්ට සුද්ධාත්ම බෞතිස්මය ලබන්න බෑ. අන්න ඒකයි මේ කියන්නේ. දැන් අපි මේ ඉන්නේ මොන කාලෙද කියලා බලන්න. දැන් ඉදිරියට එන්න යන්නේ මොකද්ද? ඉදිරියට එන්න යන්නේ පෙන්තකොස්ත සමය. තව සති කිහිපයකින්. ඒ කාලේ සුද්ධාත්ම බෞතිස්මය ලබන්න තමයි අපි යන්නේ තව ටික කාලෙකින්. දැන් ඒක ලබන්න බෑ වැරදි ඉගැන්වීමක් තුල ඉඳගෙන. ආත්මාර්ථකාමී වෙලා ඉන්න බෑ. කොහොමද දැන් වැරදි ඉගැන්වීමක් කියලා සමහර අයට තේරෙන්නේ නැතුව ඇති සමහර දේවල්. ඔයා ආත්මාර්ථකාමී අදහසක් පස්සේ නම් යන්නේ. ඔයා පොළව අතහරිනව වෙනුවට පොළවේ දෙයක් උරුම කරගන්න ආසාවක් පස්සේ නම් යන්නේ. ඔයා ඉන්නේ වැරදි ඉගැන්වීමක. ආයි දැන් ඕක වෙනම තේරුම් ගන්න දෙයක් නැහැ මෙතන. ඔයාගේ පාපය සාධාරණීකරණය කරලා ඔයාගේ පාපයට වැටෙන්න ඉගැන්වීමක් නම් හොයන්නේ. ඔයා ඉන්නේ වැරදි ඉගැන්වීමක. දැන් වැරදි ඉගැන්වීම අඳුර ගන්න බෑ. එක පාස්ටර්ස්ලා එක විදිහට දේශනා කරනවා කියලා කියන්න එපා. එහෙම එක පාස්ටර්ස්ලා එක විදිහට දේශනා කරනවා තමයි. දැන් ඒක ඉගෙන ගන්න කොහොමද? ඇත්තද බොරුද කියලා. ඔයා ඉගෙන ගැනීමෙන් බලන්න ඔයාගේ මනසට එන්නේ ඔයා වැටෙන පාපයෙන් මිදෙන්න ඕන. මේකෙන් කොහොම හරි ගැලවිලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්න ධර්මිෂ්ඨ වෙන්න ඕන කියන හැඟීම නෙමෙයි නං. ඔයා ඉන්නේ වැරදි ඉගැන්වීමක. නිකන් බොරුවට කියන්න එපා මේ එක අය එක විදිවලට උගන්වන්නේ. ඉතින් අපිට හරි එක අඳුර ගන්න බෑ. ඇයි බැරි හරි එක අඳුර ගන්න? හරි එක අඳුර ගන්න පුළුවන්. ඔබ මේ පොළවේ මොන හරි වංචාකාරී දෙයකට ආසාවෙන් ඒක ලබා ගන්න නම් ඔබ ධර්මයක් හොයන්නේ. එන ඔබ ඉන්නේ වැරදි ඉගැන්වීමක. දැන් ඒක ඔයා කියයි නිකන් මට තේරෙන්නේ නැහැ එක අනිත් පාස්ට අනිත් විදියට කිව්වා කියලා. ඒක හරියන්නේ නැහැනේ. දෙවියන් වහන්සේ ඔයාගේ හිත විමසනවා. ඇයි ඔයා එහෙනම් ඒ වෙන ධර්මයක් පස්සේ යන්නේ? ඔයාගේ පොළවේ දෙයක් උරුම කරගන්න. ඔයා ඉගෙන ගන්න ධර්මයෙන් පොළවට තිබෙන ආශාව අවසන් කරගෙන දෙවියන් වහන්සේගේ රාජධානියට සූදානම් වීම නෙමෙයි නම් සිද්ධ වෙන්නේ. ඔබ ඉන්නේ වැරදි ඉගැන්වීමක. ආය ඕක අමුතුවෙන් හොයන්න දෙයක්ද? ඔබ මේ තමන්ගේ මානසික පාපය කඩාගෙන පාපේ නතර වෙනව වෙනුවට තමන් ඉන්න පාපය කමක් නැහැ. ඕකෙම වැටි සමාව ගමු. කමක් නැහැ කියලා හැඟීමක් නම් එන්නේ. ඔයා ඉන්නේ වැරදි ධර්මයක් තුල. ඔයා ආත්මාර්ථකාමීව ඔයාගේ තත්වය තව වර්ධනය කරගන්න. ඔයාගේ ධනය, බලය, සමාජ තත්වය තව වර්ධනය කරගෙන තව ඉහළට ගිහලා ලොකු ලොක්ෙක් වෙන්න නම් ඔයාගේ අදහස. ඒ වෙනුවෙන් නම් ඔයා ඉගෙන ගන්නේ. ඒ වෙනුවෙන් ඔයාව පොළඹන ඉගැන්වීම් නම් ඔයා නිතර ඉගෙන ගන්න. ඔයා ඉන්නේ වැරදි ඉගැන්වීමකනේ. දැන් ඕක ආමුතුවෙන් කියන්න ඕනද ඇවිල්ලා? යේසුස් වහන්සේ මොකද්ද කරේ? ඔයා මොකද්ද කරන්නේ? දැන් වැරදි ඉගැන්වීම් ඉගෙන තේරෙන්නේ නැහැ කියලා කියන්න එපා. එක පාස්ටර්ස්ලා එක විදියට කියනවා. ඒක නිසා අපිට තේරුම් ගන්න බෑ. ඒ හුරතල් කතාව දැන් හරියන්නේ නැහැ. දැන් ඔබ පරිණතයි. දැන් ඔබ දන්නෝ දෙවියන් වහන්සේගේ ධර්මය මොකද්ද? ඔබ ඔබේ වාසියකට ආත්මාර්ථකාමීව
ඔබට තත්ත්වයක් හදාගන්න, ඔබේ සල්ලි ප්‍රමාණය වැඩි කරගන්න, ඔබේ බිස්නස් එක ගොඩ දාගන්න නම් ඔබ දේව ධර්මය ඉගෙන ගන්නේ. ඔයාට ඒකට සපෝට් කරන ධර්මයක් නම් තියෙන්නේ. ඒක වැරදි ධර්මයක්. ඒවා හරි ධර්ම නෙමෙයි. ඒ නිසා නිකන් කපටි වෙලා හිටියට හරියන්නේ නැහැ. අපේ ඇතුළ විමසනවා. ඔයා කියන දෙයින් නෙමෙයි දෙවියන් වහන්සේ ඔයා විමසන්නේ. ඔයාගේ ඇතුළත, ඔයාගේ හදවත විමසනවා. ඒ නිසා වැරදි ධර්මය මොකද්ද, හරි ධර්මය මොකද්ද කියලා ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. හරිද? ඒක මේ නිකන් ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ඉගන්නපු දේවල් දිහා බලන්න. මේ අපි මෙච්චර කාලයක් කියලා දීපු දේවල් වලින් ඔයාලගේ මානසික ආශාව වැඩි වුණාද? ඔයාලා පොළවේ තව තව දේවල් ගොඩ ගහ ගන්න ආස කළාද අපි? නැත්තම් පොළවේ ලද දෙයින් සතුටු වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්නද ඉගන්නේ මොකක්ද? ඔයාට ආත්මාර්ථකාමී වෙන වෙලා ඔයාගේ බිස්නස් වැඩි කරගෙන ඔයාගේ ආදායම් වැඩි කරගන්න විදිහට ඉගන්නුවේ පරාර්ථකාමී වෙලා තමන් ළඟ තියෙන දේ බෙදා හදාගෙන ලද දෙයින් සතුටු වෙන්නද අපි ඉගන්නුවේ මොකද්ද? ඒතර මොකද්ද හරි ධර්මය? තේරෙන්නේ නැහැ කියලා කියන්න එපා. තේරෙනවා. ඇයි තේරෙන්නේ නැත්තේ? ඉතින් බලන්න ඔයාලා කොහෙද ඉන්නේ කියලා. වැරදි ධර්මයක හිටියොත් ප්‍රශ්නේ වෙන්නේ ඔබට ඉදිරි කාලයේ සුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙනවා. ආත්මාර්ථකාමී අය කෙරෙහි සුද්ධාත්මයන් වහන්සේ පහළ වෙන්නේ නැහනේ. ඒක වෙන්නේ නැහැ කවදාවත්. හරිද? ලෝකේ දෙයක් උරුම කර ගැනීමේ ආසාවෙන් පෙළෙන කෙනෙක් කෙරෙහි සුද්ධාත්මයන් වහන්සේ ප්‍රකාශ වෙන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරෙහි එන්නේ ලෝකෙන් මුදවල දෙවියන් වහන්සේගේ රාජධානියට ඔබව සූදානම් කිරීමටයි සුද්ධාත්මයන් වහන්සේ ප්‍රකාශ වෙන්නේ. ලෝකේ ඔබේ බිස්නස් වැඩි කරන්න සුද්ධාත්මයන් වහන්සේ එන්නේ නැහැ. හරිද? ඔබේ බිස්නස් එක ඔබේ ආදායම වැඩි කරගන්න නෙමෙයි විමසීමේදී මනාව දෙන්නේ. එහෙමත් කියනවා ඇහිලා තියෙනවා අපිට. මේ ඉතින් කිතුණු සභාවේ ඇහෙන දේවල් තමයි ඉතින් අපිට මේවා ඇහෙනවා. ඒ ඔයාලටත් ඇහිලා ඇති තැන් තැන්වල ධර්ම ඉගෙන ගන්නකොට බලන්න මොකාටද දෙන්න හදන්නේ කියලා. හරිද? දෙවියන් වහන්සේගේ රාජධානිය නැති වෙන්න හදන්නේ ඔබට. වැරදි ධර්ම පස්සේ කියනවා. දැන් සමහරු කියනවා මේ වාට විමසීමේ දීමනාව දැන් මේ කාලේ ලබා ගන්න පුළුවන්. විමසීමේ දීමනාව ලැබෙන්නේ ඔයාගේ බිස්නස් එක ඊළඟ කාලේ වර්ධනය කරගන්න විදිහ තේරුම් ගන්න. පිස්සුද? මොකටද විමසීමේ දීමනාවක්? ආත්ම විමසීමේ දීමනාව කියලා එකක් සුද්ධාත්මයන් වහන්සේගෙන් ලැබෙනවා. මොකටද? විමසලා ඔයාට හොඳම බිස්නස් අවස්ථාව හොයාගන්නද? ඔබ ඊළඟට ධනවතෙක් වෙන මාර්ගය විමස ගන්නද විමසීමේ දීමනාව දෙන්නේ? මොකටද විමසීමේ දීමනාව දෙන්නේ? විමසීමේ දීමනාව දෙන්නේ අනිත් මිනිස්සුන්ගේ ජීවිතවල යහපත උදෙසා. ඔවුන් තුල අසුද්ධ ආත්ම ක්‍රියා කරනවා නම් අන්න ඒව විමසලා දැනගන්න. ඔවුන්ගේ තුල ඔවුන් එලිදරව් නොකරන අපවිත්‍ර දේවල් තියෙනවා නම් ඒවා ආලෝකයට ගෙනල්ලා ඒවා විමසලා තේරුම් කළා ඒවා නිවැරදි කරන්න. විමසීමේ දීමනාව කියන්නේ මොකක්ද? අනිත් මනුෂ්‍යයන්ගේ හිත ඇතුලේ තියෙන කහට අපවිත්‍රකම් එළියට මතු කරලා අරගෙන ඔවුන්ට නිවැරදි දේ දේශනා කිරීමට අවශ්‍ය කරන දීමනාවයි විමසීමේ දීමනාව. ඒ පහුගිය සතියේ එක්කෙනෙක් කියලා තිබුණා විමසීමේ දීමනාව අරගෙන වාගේ ඊළඟ බිස්නස් වල අවස්ථාවන් ඔබට උදා කරගන්න පුළුවන් කියලා. ඒ වගේ මෝඩ ඉගැන්වීම් වලට ඉතින් ඔයාලා තව තව අහු වෙවි යන්න එපා. දෙවියන් වහන්සේගේ හරි ධර්මයේ මත ගොඩ නැගෙන්න. තව ටික කාලෙකින් සුද්ධාත්ම බෞතිස්මය ලබා ගැනීමට කැමති නම් සුද්ධාත්ම බෞතිස්මය ලබා ගැනීම සඳහා ඔබ උන්වහන්සේගෙන් එම ආත්මය ඉල්ලා සිටිය යුතුයි. අයද සිටින්න අවශ්‍යයි. අඛණ්ඩ යාඥාවෙන් සුද්ධාත්මයන් වහන්සේට කතා කරන්න ඕන. මේ දිනවල දැන් මේ අපි මේ පහු කරගෙන යන කාලයට අදාළව ඔබ නිතරම ඔබේ යාඥාවන් වල වැඩි වශයෙන් සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න. දැන් ජේසුස් වහන්සේගේ ගෝලයෝ මේ වගේ කාලයක වැඩිපුර සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමින් සිටියා. එම ප්‍රකාශ වීම අපේක්ෂාවෙන් හිටියා. ජේසුස් වහන්සේ උන්ට කිව්වා දැන් නුඹලා සුද්ධාත්ම බෞතිස්මය ලබන්න ඕන. ඒ සඳහා උන්වහන්සේට ආරාධනා කරන්න. සුද්ධාත්ම බෞතිස්මය ලැබෙන තුරු වෙනත් දේවල් වලට හැරිලා යන්න එපා කියලා ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට පැහැදිලි කරලා දුන්නා. ඒක විස්තර වෙනවා ලූක් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ. ඇත්තටම දැන් අපි මේ කාලේ සුද්ධාත්ම බෞතිස්මය ලැබීමට තවදුරටත් සූදානම් විය යුතු විදිහ. කොහොමද ඇත්තටම සුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්නේ? ලූක් 11:5 ඉඳලා 13 දක්වා මෙන්න මේ කාරණය විස්තර කරලා තිබෙනවා. සුද්ධාත්මයන් වහන්සේව ලබා ගැනීම සඳහා දැන් මේ කොටසට එන්න කලින් අර කෑලි ටික බලන්න ඉස්සෙල්ලම. වැරදි ධර්මයක නම් ඉන්නේ මේ කොටසට ඇවිල්ලා වැඩක් නැහැ. ආත්මාර්ථකාමී මනසක නම් ඉන්නේ මේ කොටසට ඇවිල්ලා වැඩක් නැහැ. ඔබ සේවය උදෙසා ඔබ අතින් විය යුතු දේවල් කරන්නේ නැත්නම්
මේ කොටසට ඇවිල්ලා වැඩක් නැහැ. ඔබ ලෝකේ රැලි වලට අහු වෙලා මානසික දේවල් වලට ඉඩ දීලා මානසික ක්‍රමයකට ඉඩ දෙමින් ඔබගේ මානසික ආසාවටම ඉඩ දෙමින් නම් ගමන් කරන්නේ මේ කොටසට ඇවිල්ලා වැඩක් නැහැ. ඒ නිසා තමයි අර කැලී ටික ඉස්සෙල්ලා කිව්වේ. අන්න ඒ ටික නිවැරදි කරගත්ත අය ඒවත් තේරුම් අරගෙන හදා ගන්නට පසුතැවෙන අය තේරුම් නැත්නම් ආයෙසරයක් හරි ඒ ටික පොඩ්ඩක් අහන්න. අහලා අන්න ඒ දේවල් ටික නිවැරදි කරගන්න අය සුද්ධාත්මයන්න් වහන්සේව ලබා ගන්න මෙන්න මෙහෙමයි. උදාහරණකින් උපමා කතාවකින් ජේසුස් වහන්සේ එක කිව්වා. ලූක් 11:5 සිට 13 දක්වා අපි දැන් කියවමු. සුද්ධ ලූක් 11 වෙනි පරිච්ඡේදයේ 5 සිට 15ට. නොකඩවා යාඥා කිරීම රාත්‍රියේ පැමිණි මිත්‍රයා ගැන කතාව. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේ නුඹලා අතරේ මිත්‍රයෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියේ ඔහු ළඟට ගොස් මිත්‍රය රොටීට නම් මට ණයට දියන්නේ. මක් නිසාද ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා ළඟට ඇවිත් සිටී. ඔහු ඉදිරියේ තවන්ට කිසිවක් මා ළඟ නැතයි කියන්නේ නම් ඔහු ඇතුලේ සිට උත්තර දෙමින් මට වෙහෙස නොකරන්න. දැන් දොර වසා තිබේ. මාගේ දරුවා මා සමග නිදාගෙන සිටිති. නැකිට නුඹට දෙන්න බැරියයි කියයිද? නුඹලාට කියමි ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැකිට ඔහුට නොදෙතත් ඔහුගේ කන්න ලව්ව නිසා නැකිට ඔහුට ඕනෑ පමණ දෙන්නේ යයි කීසේක. මමද නුඹලාට කියමි ඉල්ලාපල්ලා එවිට නුඹලාට දෙනු ලැබේ. සොයාපල්ලා එවිට නුඹලාට සම්බවේ. තට්ටු කරපල්ලා එවිට නුඹලාට දොර හදිනු ලැබේ. මක් නිසාද ඉල්ලන සියල්ලන්ට ලැබේ. හොයන්නාට සම්බවේ. තට්ටු කරන්නාට දොර හදිනු ලැබේ. නුඹලා අතරින් කොයි පියෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලුවාම ඔහුට ගලක් දෙයිද? නොහොත් මත්ස්‍යයෙකු ඉල්ලුවාම මත්ස්‍යයා වෙනුවට ඔහුට සර්පයෙකු දෙයිද? නොහොත් බිත්තරයක් ඉල්ලුවාම ඔහුට ගෝනෙස්සෙකු දෙයිද? මෙසේ නපුරු නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්න දනිවුනම් ඔපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට සුදාත්මය නොදෙනසේක්දයි කීසේක. උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ලන්ට ශුද්ධාත්මයන් වහන්සේව ලබා දෙනවා. දැන් ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න කොහොමද කියලා තමයි මේ කියලා තියෙන උපමා කතාවකින් ජේසුස් වහන්සේ. හරිද? අර විදිහට අවංක සිතින් උන්වහන්සේගේ සැලැස්මට වචනයට අනුගත වෙලා නිවැරදි ධර්මයේ මත පරාර්ථකාමීව අන් අය උදෙසා වෙහෙසිලා වැඩ කරන්න කැමති අය ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න ඕන ඇත්තටම. අන්න ඒක කරන්නේ කොහොමද කියලා තමයි මේ කියන්නේ උපමා කතාවකින්. මේ දැන් මේ කොටසේ ලූක් 11:5 විස්තර කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න විදිහ. හරිද? ඉතින් අර වැරදි ධර්මවල ඉන්න අය මේ කෑල්ල පාවිච්චි කරනවා තමන්ගේ අවශ්‍යතාවයන් ලබා ගැනීමට මේක පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒ වුණාට මේක කියලා තියෙන 13 වෙනි පදේ තමන් වහන්සේගෙන් ශුද්ධාත්මයන් වහන්සේ ඉල්ලන කෙනාට ශුද්ධාත්මයන් වහන්සේව ලබා දෙන විදිහ තමයි මේ කියන්නේ. හරිද? දැන් සමහර ධර්ම එක අය කියනකොට දැන් ඉතින් තේරුම් ගන්න සමහර අය දැන් කියනෝනේ ඔබම කියනෝනේ සමහර පාස්ටර්ස්ලා මේක වෙනස් විදිහට දේශනා කරනවා කියලා. දැන් මේක කොහොමද වෙනස් විදිහට දේශනා කරන්නේ? දැන් මේ පරිච්ඡේදය නිකන් පොඩ්ඩක් කියවලා බලන්නකො මේක වෙනස් විදිහකට දේශනා කරන්න බෑ. මේක වෙනස් විදිහකට දේශනා කරනවා නම් එක්ක මේකේ කෑලි දෙක තුනක් කලලා තමන්ගේ ආසාවට එකක් හදන්න ඕන. මේක වෙනස් විදිහකට හදන්න බෑනේ. දැන් ජේසුස් වහන්සේ පැහැදිලිව කියලා තියෙනවා මේ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගැනීම ගැන. දැන් සමහර අය මේකේ පද කෑලි හලලා කියනවා මේ ඉල්ලාපල්ලා එවිට දෙනු ලැබේ. තට්ටු කරපල්ලා එවිට නුඹලාට සම්භවේ. ඒක නිසා නුඹලාගේ පොරොන්දු අල්ලගෙන, නුඹලාගේ ආසාවල් අල්ලගෙන, නුඹලාට ඕන කරන දේවල් අල්ලගෙන නුඹලා මොකකටද දැන් කැමති? ඩොක්ටර් කෙනෙක් වෙන්නද, ප්‍රොක්ටර් කෙනෙක් වෙන්නද, මොකටද කැමති? මොන බිස්නස් එකක් කරන්නද ඔයා කැමති? කාර් එකක් ගන්න කැමතිද? බස් එකක් ගන්න කැමතිද? බයික් එකෙන් කාර් එකට මාරු වෙන්න කැමතිද? එහෙනම් අතාරින්න එපා පුතෝ, අල්ලගෙන යාඥා කරන්න. මේ කියලා තියෙන තට්ටු කරන්න එවිට සම්භවේ. තට්ටු කරන්න දොර හරිනු ලැබේ. හැකිතාක් ඉල්ලන්න. එවිට ලැබේ. ඉතින් අපේ අයත් පණ දාගෙන නැහිගෙන යාඥා කරනවා. දැන් මේ කාර් එකක් ගන්න ගැනද මේ කියන්නේ? බිස්නස් එක වැඩි දියුණු කරගන්න විදිහද මේ කියන්නේ? මොකක් ගැනද මේ කියන්නේ? තට්ටු කරලා ඉල්ලලා කොහොම හරි ඉල්ලන්න කියලා කිව්ව එකක්. මොකද්ද? 13 වෙනි පදේ මොකද්ද තියෙන්නේ? ඉල්ලන්නන්ට ශුද්ධාත්මයන් වහන්සේ පියාණන් වහන්සේ ලබා දෙනවා. මෙන්න මේ විදිහට උදාහරණයක් කිව්වා ජේසුස් වහන්සේ. කතාවක් කිව්වා. මොකද්ද කතාව? එක රාත්‍රියක
එක මිනිස්සෙක් ඇවිල්ලා තමන්ගේ මිත්‍රයාගේ නිවසට මහරෑ මධ්‍යම රාත්‍රියේ තට්ටු කර කිව්වා අනේ මට රොටි කිහිපයක් දෙන්න අපේ ගෙදරට මේ ඇවිල්ලා ඉන්න මේ ආගන්තුකයෝ ටිකක් මට ඒගොල්ලන්ට දෙන්න රොටි නෑ. ඉතින් අර මිනිස්සයා කිව්වා මේ ගෙවල් දොරවල් වහලා තියෙන්නේ මේ අපේ අමුදරුවෝ නිදාගෙන ඉන්න දැන් ගෙවල් වල ලයිට් නිවලා තියෙන්නේ ලයිට් තිබුණේ නැහැ හැබැයි ඒ කාලේ පහන් නිවලා තියෙන්නේ අපි දැන් මේක කරන්න විදියක් නැහැ දොරවල් ඇරලා දෙන්න විදිහක් නැහැ ඒ නිසා යන්න කියලා කිව්වා. ඉතින් අර මිනිස්සයා ආයෙත් තට්ටු කරන්න පටන් ගන්නවා. "නේ මිත්‍රය අපිට රොටි ටිකක් දෙන්න මොකද අපේ ගෙදරට ආපු කට්ටියට දෙන්න නැහැ" කියලා මෙයා දිගින් දිගට තට්ටු කරන්න ගත්තා. මහරෑ දැන් නිදාගෙන නිින්ද කඩාගෙන මෙහෙම මිනිස්සෙක් කෑ ගහනකොට කොහොම සැපක්ද තියෙන්නේ කියලා හිතන්නකො පොඩ්ඩක්. දැන් ඔයාලා ගෙදරට එනවා මහරෑ දෙකට විතර ඇවිල්ලා කෑ ගහන එක්කෙනෙක්. අනේ මට අරක දෙන්න. අනේ මට අක්කේ උදැල්ල පොඩ්ඩක් ගන්න බැරිද කියලා රෑ දෙකට විතර ඇවිල්ලා කෑ ගහනවා. අපිට රොටි ටිකක් ගන්න බැරිද? පිටි ටිකක් ගන්න බැරිද? මේ මෙන්න මේක කරා ගන්න බැරිද කියලා මහරෑ දෙකට තුනට ඇවිල්ලා ඔය එක එක අහල පහල කවුරු හරි ඉල්ලනවා කියලා හිතන්න. කොහොමද ඒ වෙලාවට? ආයි අරපල්ලකෝ දොරවල් ඇරලා ආයි අරව හොයලා ආයි අලුතෙන් නිදා ගන්න එපා. ඉතින් මේ මිනිස්සයාට එපා වුණා. එපා වෙලා කිව්වා නෑ මේක දෙන්න විදිහක් නෑ. අපේ ඔක්කොම කට්ටිය දැන් නිදි දොරවල් වහලා යන්න කියලා කිව්වා. ඒ වුණාට අර මිනිස්සයා දිගින් දිගටම තට්ටු කරා දුරට. අනේ එහෙම කරන්න එපා මට දෙන්න කියලා කියද්දී අර මිනිස්සයා ඇඳෙන් නැගිට්ටා. හිටපන් මං ඔබට අද රොටි දෙනවමයි කියලා ආවා. ඔබට රොටි දීලාම තමයි මම යන්නේ. ඇයි? ඒ තරම් කරදරයක්. ඇයි? මහා රෑ නම නැගිට්ටෝගෙන කෑ ගහනවා. හිටපන් මං ඔබට අද රොටි දෙනවමයි. හිටපන් ඔහම මම හිටපන් දොරත් ඇරලා ලයිට් දාලා රොටි දීලා අද මං ඔබව පිටත් කරන්නම් කියලා මූ නැගිටලා ඇවිල්ලා රොටි දුන්නා. ඇයි දුන්නේ? මිත්‍රයාට තියෙන ආදරේ නිසාද? නැහැ. කරදරේ එපා වෙලා මුගේ මේ තියෙන වදේ හිටපන් ඔබට රොටි දීලම තමයි අද රොටි අරගෙනම ඵලයන් කියලා තමයි ඇඳෙන් නැගිටලා ආවේ. ඒ තරම් තද වෙලා මිනිහට. ඉතින් ඒ මිනිස්සයා අර විදිහට ඉල්ලපු තමන්ගේ මිත්‍රයාට තියෙන මිත්‍රකම නිසා නෙමෙයි. ඒ තරම් ඉල්ලනකොට තියෙන කරදරෙන් බේරීම සඳහා ඇවිල්ලා රොටි ටික දීලා ගියා නම් නුඹලගේ ස්වර්ගයේ වැටෙන ධර්මිෂ්ඨ පියාණන් වහන්සේ මේ විදිහට උන්වහන්සේගෙන් දිගටම ඔබ සුද්ධාත්මයන් වහන්සේව ඉල්ලුවොත් ධර්මිෂ්ඨ දෙවි පියාණන් වහන්සේ ඔබ මොන තත්වයක මොන ස්වරූපයක මොන තැනක වැටිලා හිටියත් දෙවියන් වහන්සේ ඔබට සුද්ධාත්මයන් වහන්සේව දෙන්නේ නැද්ද? අන්න ඒක තමයි මේ ජේසුස් වහන්සේ උපමා කතාවෙන් කියන්නේ. මේකේ අදහස තමයි ඔබට ඒකාන්ත වශයෙන් සුද්ධාත්මයන් වහන්සේ දෙනවා. ඔබ ඉල්ලුවොත් සුද්ධාත්මයන් වහන්සේව ඔබට නොදී ඉන්නේ නැහැ. ඔබ කවුරු හරි කියනවනේ නෑ මට සුද්ධාත්මයන් වහන්සේව ගන්න උන්නේ නෑ ලැබුන්නේ නෑ. එහෙනම් ඔයා ඉල්ලලා නෑ. එහෙනම් ඔයා තට්ටු කරලා ඔයා වෙන මොහොකට හරි තට්ටු කර ඉඳලා තියෙනවා. ඔයා කියයි මම ගොඩක් යාඥා කරා. එහෙනම් ඔයා වෙන මොනවට හරි තමයි යාඥා කර ඉඳලා තියෙන්නේ. ඔයා ඉල්ලුවේ මොකද්ද? වෙන මොකක් හරිද ඉල්ලුවේ? වෙන දේවල් ඉල්ල හිටියට සුද්ධාත්මයන් වහන්සේ ලැබෙන්නේ නැහැ. ඔයාගේ ආත්මය යොමු කරන්න ආත්මයේ වෙතට සුද්ධාත්මයන් වහන්සේ වෙතට යොමු කරලා කියන්න මට වෙන මුකුත් නෙමෙයි මේ වෙලාවේ මේ කාලේ මට ඔබ වහන්සේව ඕන. ඔබ වහන්සේගෙන් මාව බෞතිස්ම කරන්න. ඔබ වහන්සේගෙන් මාව පුරවන්න. මේ ඉදිරි සති ගාන තුල ඔබගේ යාඥාව එය බවට පත් කරගන්න. වැඩිපුර සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න. වැඩිපුර යාඥා කරන්න. තට්ටු කරන්න. එවිට දොර හරිනු ලැබේ. සොයන්න ඒකාන්ත වශයෙන් ඔබට සුද්ධාත්මයන් වහන්සේව හමු වෙනවා. මෙලෙස පොළවේ අයහපත් වූ අධර්මිෂ්ඨ වූ මිනිසයන් Tamanගේ දරුවන් යමක් ඉල්ලුවම ඒක දෙන්න දන්නවා නම් මෙසේ නපුරු වූ නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්නට දනි වුනම් කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ Tamanගෙන් ඉල්ලන්නන්ට සුද්ධාත්මය නොදෙනසේකයි දැයි කීසේක. මේ උපමා කතාවෙන් කිව්වා ස්වර්ගීය පියාණන් වහන්සේගෙන් ඔයා හරියට ඉල්ලුවා නම් අනිවාර්යෙන් සුද්ධාත්ම බෞතිස්මය ලැබිලා ඇති. මෙතන ඉන්න කිසි කෙනෙක්ට සුද්ධාත්ම බෞතිස්මය ලැබෙන්න විදිහක් නැති වෙන්න බෑ. හරිද? ඔයාලට සුද්ධාත්ම බෞතිස්මය ලැබුණ නැහැ කියලා කාටවත් කියන්න බෑ. ඒක ලැබෙන එකක්. ඒක අනිවාර්ය පොරොන්දුවක්. සුද්ධාත්මය දෙනවා. තාම ලැබිලා නැත්තම් ගන්න පුළුවන් කියලා මම මේ කියන්නේ. ඒ ඉදිරි කාලෙදී අපි මේ පෙන්තකොස්ස සමයට ලං වෙනකොට ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕන. වැඩිපුර ඔයාලා යාඥාවෙන් දැන් සුද්ධාත්මයන් ලබා ගැනීමට කටයුතු කරන්න ඕන. අනිවාර්යෙන් දෙනවා. අපිට ලැබෙයිද දන්නේ නැහැ. කැඳවීම තියෙන කට්ටියට දන්නේ නැහැ. ඒක දෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. එහෙම කතාවක් නැහැ. හරිද? අපිට ඉතින් කොච්චර ඉල්ලුවත් ලැබෙයිද දන්නේ නැහැ. අපි ලැබුන්නේ නැහනේ. ලැබෙන්නේ නැත්තේ ඔයා ඉල්ලලා නැහැ. මේ බලන්න ආයේ මේ උපමා කතාව කියවලා බලන්න. ඒකේ පැහැදිලිව කියලා තියෙනවා මොනවද කරන්න ඕන. මෙලෙස සුද්ධාත්මයන් වහන්සේ අපිට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අර මූලිකව කියපු කාරණා ටික ගැන බලන්න.
ඔබ ඉගෙනගත් ධර්මයේ මත රැඳිලාද? අවංකද ඔබ? පරාර්ථකාමීද? අනිත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න කැමතිද? හරිද? එහෙමනම් සුද්ධාත්මයන් වහන්සේව දැන් ඉල්ලන්න. වැඩිපුර මේ කාලේ යාඥාව ඒ වෙතට යොමු කරන්න. වෙන මුකුත් දේවල් මේ කාලේ ඉල්ලන්න යන්න එපා. මේ ඇවිල්ලා ජේසුස් වහන්සේ උත්ථානයෙන් පසුව දින 40ක් ගෝලයන් සමග ගත කළ කාලය තමයි අපි මේ ඉදිරියට ගමන් කරමින් යන්නේ. ඉතින් මේ කාලේ ඒ වෙතට සිත් යොමු කරන්න. සුද්ධාත්ම බෞතිස්මය ලැබීමට සිත් යොමු කරන්න. මේකට බාධා කිරීමට තව සති කිහිපයකින් පැමිණෙන පෙන්තකොස්ත කාලේ සුද්ධාත්ම බෞතිස්මය ඔබට නැති කිරීමට සාතන් විවිධ උපක්‍රම වලින් විවිධ ධර්ම වලින් විවිධ රැලි වලින් ඔබේ මනස වෙනතකට යොමු කරලා ආත්මාර්ථකාමී පොළවේ දෙයකට මානසික ආසාවකට ඔබ යොමු කරන්න ක්‍රියා කළයි. එහෙම ඒකට රැවටුනොත් නම් ඔබට දෙවියන් වහන්සේ දෙන්න යන බෞතිස්මය ඒ ස්වර්ගික බෞතිස්මය ඔබට ලැබෙන්නේ නැහැ. දැන් අපි ඒක ලබා ගන්න ඕනේ මේ වසරේ කොහොම හරි. ඒ කාලෙට තමයි අපි ලං වෙමින් ඉන්නේ. ඒ කාලෙදී අපි ඒක උරුම කරගන්න ඕන. බෞතිස්මේ ලැබපු නැති අය, සුද්ධාත්ම බෞතිස්මේ තාම ලැබපු නැති අය, තව ස්වල්ප කලකින් ඒ බෞතිස්මේ ලබා දෙන්නට අපි ක්‍රියා කරන ඉදිරියේදී අන්න ඒ සඳහා ඔබ දැන් සිත් යොමු කරගන්න. දැන් අපි දෙවියන් වහන්සේගේ පාද පාමුලට ගමන් කරමු. දැන් අපි ස්වාමින් වහන්සේ තුල පරිණත තත්වයකට කාලයක් තිස්සේ ඇවිල්ලා තිබෙනවා. හරිද? ඉතින් ඒ දේවල් වෙතට දැන් ඔබගේ මනස නිවැරදිව යොමු කරගෙන ඒ පරිණත බව ස්ථිර කරගන්න. දැන් ආත්මය ලබන්න සූදානම් වෙන්න. වචනේ ඉගෙන ගත්තා දීර්ඝ කාලයක්. ගොඩක් දේවල් ගැන කතා කළා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන් මේ සියල්ල ඉදිරියේ සියල්ල අතරින් ඔබ දැන් ආත්මයෙන් බෞතිස්ම වෙන්න ඕන. ඒ වෙතට සිත් යොමු කරගන්න. එතකොට තමයි ඔබ ලබපු ගැලවීම ස්ථීර වෙන්නේ. ඒක තමයි අත්තිකාරම. ඒක තව සති කිහිපයකින් ලබා දෙනවා. ඒකට දැන් පටන් සූදානම් වෙන්න. එයට බාධා කරන දේවල් තමයි මේ කාලේ වැඩිපුර අපිට අහන්න දකින්න ලැබෙන්නේ මේ සමාජයෙන්. ඒ වගේම කිතුණු සභාවේ විවිධ වැරදි ධර්ම වලින් මේකට බාධා පමුණුන දේවල් අහන්න දකින්න ලැබේ. ඔබේ මාංශයත් වෙන දේවල් වලට යොමු වෙයි. හැබැයි ස්වාමින් වහන්සේගේ ආත්මයට දැන් ඉඩ දෙන්න. ආරාධනා කරන්න, කතා කරන්න. වෙන දේවල් නෙමෙයි ඉල්ලන්න ඕන. සුද්ධාත්මය ඉල්ලා යාඥා කරන්න. පරිණතභාවය ආරක්ෂා කරගන්න. ඒ අත්තිකාරම ලබන්න. ආත්මයෙන් පූර්ණත්වයට පැමිණෙන්න. ඉගෙනගත්ත වචනය පළදරන පිණිස සුද්ධාත්මයෙන් පූර්ණ වීමට සූදානම් වෙන්න. වැරදි ධර්ම වලින් මිදෙන්න. ලෝකයේ එන මිනිස්යන්ගේ අදහස් සහ රැලි වලින් ඉවතට යන්න. ඒ වගේම දේව සේවය අවංක ලෙස කරමින් අවංක සිතින් සබත් පවත්වමින් දේව සේවය සඳහා ඔබ විසින් කළ යුතු දේවල් හරියට කරන්න. ඒ වගේම ඔබ මානසික දේවල් වල වහලෙක් වෙලා ඒ දේවල් වලින් ජීවිත විනාශ කරගන්නේ නැතුව මාංශය හසුරුවා පාලනය කරගන්න. ඔබේ දුබලකම් හඳුනගන්න. ඒවායින් වෙන්වන්නට අවශ්‍ය දේ කරන්න. ඒවට වැටෙන්න ඕන දේවල් නෙමෙයි, වෙන් වෙලා ඉන්න පුළුවන් දේවල් කරන්න. ඒ වගේම පරාර්ථකාමී වෙන්න. තමන්ගේ දේවල් ගැන හිතලා තමන්ගේ දේවල් වර්ධනය කර ගැනීම වෙනුවට අනිත් මිනිස්සු වෙනුවෙන් කල්පනා කරන්න, ක්‍රියා කරන්න. මේ කාලේ සුද්ධාත්මයන් වහන්සේ සමග සම්බන්ධ වීමට උනන්දු වන්න. නිරන්තරයෙන් උන්වහන්සේට ආරාධනා කරමින් ඉන්න. තට්ටු කරන්න. සොයන්න. එවිට දොරවල් හරිනු ලැබේ. එවිට නුඹලාට දෙවියන් වහන්සේගේ ආත්මය හමු වෙනවා ඇත. හලෙලූයා. අපි දෙවියන් වහන්සේගේ පාද පාමුලට දැන් අපි ගමන් කරමු. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබගේ දිව්‍යමය පාද පාමුලට දැන් එනවා ස්වාමින් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. ඔබගේ පාද පාමුලට එනවා ස්වාමින් වහන්සේ. ඔබගේ පාද පාමුලට එනවා ස්වාමින් වහන්සේ. හබලකට හතෙලි හිබිලි කිහිතෙලි හිමෙලි කිහිතෙලි. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. නමස්කාර වේවා ස්වාමී. ඔබගේ පාද පාමුලට එනවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. මේ කාලේ වෙනත් දෙයකට හැරී නොගිහින් මෙන්න මේ කියපු දේවල් ගැන මේ සතියේ මෙනෙහි කරන්න. මේ කියපු තත්ත්වවලට ඔබේ ජීවිතය හැඩ ගැහිලාද?
අවංක සේවයට ඇවිල්ලාද? සේවය වෙනුවෙන් ඔබගේ කැපකිරීමක් දායකත්වයක් තියෙනවද? පරාර්ථකාමීද? අන් අය ගැන හිතලා වැඩ කරනවද? තම වාසියට වැරදි ධර්මවලට ගිහිල්ලා නැද්ද? එහෙනම් සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න. තට්ටු කරන්න. බැගෑසිදින් යදින්න. අඛණ්ඩව ආරාධනා කරන්න. මේ දිනවල වැඩිපුර සුද්ධාත්මයන් වහන්සේටම කතා කරන්න. ආරාධනා කරන්න. අනෙකුත් යාඥාවන් පසක තබන්න. සුද්ධාත්මයන් වහන්සේටම කතා කරන්න. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා ස්වාමීනි, නමස්කාර වේවා හබාලේ ආකාහා තෙලෙහි බෙලෙකෙටි තෙලෙහි බෙලෙහි තෙලෙහි ලිහා කහ තෙලෙහි බෙලෙහි ආකාහා තෙලෙහි බෙලෙ 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 මා ඔබව තෝරාගත්තා නොවේ, සමීදුනි තෝරාගත්තා නොවේ. මා ඔබව තෝරාගත්තා නොවේ, ජේසුනි තෝරාගත්තා නොවේ. මයි සමීදුනි මාව තෝරාගත්තා. ඔබයි ජේසුනි මාව තෝරාගත්තා. ඔබේ හඬට මා අවනත වීලා, ඔබේ කැමැත්තට කීකරු වීලා. ඔබේ හඬට මා අවනත වීලා, ඔබේ කැමැත්තට කීකරු වීලා. මා පල දැරීම ඔබේ ආශාවයි, මා පල දැරීම ඔබේ ආශාවයි. මා ඔබව තෝරාගත්තා නොවේ, සමීදුනි තෝරාගත්තා නොවේ. මා ඔබව තෝරාගත්තා නොවේ, සමීදුනි තෝරාගත්තා නොවේ. ඔබයි සමීදුනි මාව තෝරාගත්. ඔබයි ජේසු මාව තෝරාගත්. සුද්ධාත්මයන් වහන්සේට කතා කරන්න. මේ කාලේ ඔබ වහන්සේ අප වෙතට ලැබුම් ගන්න කියලා ඉල්ලන්න. මේ කාලේ අපි පවත්වන යාඥාවන් වලට ඇහුම්කන් දී අපිට කරුණාව දක්වා අප ඔබගෙන් ආත්මයන් වහන්සේව ඉල්ලන කල අප වෙතට වඩින්න සුද්ධාත්මයන්. මේ කාලයේ මුළුල්ලේ මේ කෙනා ලෝකෙ විවිධ කොහේ මොන තැනක හිටියත් ඔවුන් ඔබ වහන්සේගේ ආත්මයට ආරාධනා කරන කල ධර්මිෂ්ඨ පියාණනි ඔවුන්ට ආත්මය ලබා දුන මැන, ශුද්ධාත්මය ලබා දුන මැන, ශුද්ධාත්මයන් වහන්සේගෙන් බෞතිස්ම වීමට කරුණාව දුන මැනව ස්වාමීන් වහන්සේ. මේ කාලේ අනෙකුත් ඉල්ලීම් පසක දමා ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන කල ඔබ වහන්සේ ඔවුන් කෙරෙහි වැඩිය මැනව ශුද්ධාත්මයන් වහන්සේ හබාලී ආදී ඔබේ නමින් මා ඉල්ලන විටදී මට හැවැසිබ්දේ දෙන බව දන්නෙමි. ඔබේ නමින් මා ඉල්ලන විටදී මට අවැසිදේ දෙන බව දන්නෙමි. ඒ පොරොන්දුව ඔබ මට දී ඇත, ඒ පොරොන්දුව ඔබ මට දී ඇත. මා ඔබව තෝරාගත්තා නොවේ, සමීදුනි තෝරාගත්තා නොවේ. මා ඔබව තෝරාගත්තා නොවේ, ජේසුනි තෝරාගත්තා නොවේ. ඔබයි මාව තෝරාගත්. ඔබයි ජේසු මාව
තෝරාගත් ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබගේ පාද පාමුලට එනවා ස්වාමීනි. ඔබගේ පාද පාමුලට එනවා ස්වාමීනි. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ඔබගේ ආත්මය ලබා සියලු දෙනා ඒ වෙතට සිත් යොමු කරන්න. ඔබගේ ආත්මය ලබා දෙන්න. අබාලේ හා කහා තලා බලා හතා ලේ මේ නේ කේලේ කාතා ලබාලේ හාතිලේ. බොහෝ රැවටිලි එන්නට නියමිතයි. බොහෝ රැලි එන්නට නියමිතයි. බොහෝ වැරදි ධර්ම ඔබට ඇහෙන්නට නියමිතයි. බොහෝ ආත්මාර්ථකාමී සිතුවිලි ඔබ කෙරෙහි පහළ වෙන්නට නියමිතයි. දෙවියන් වහන්සේගේ සුද්ධ මාර්ග කෙලෙසෙන්නට නියමිතයි. මාගේ දරුවනි නමුත් ඒවාට හසු නොවී මාගේ ආත්මය ලබන්නට සූදානම් වෙයල්ලා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හමනකලා කාටා හා තෙලෙහිබේ ලිහා තෙලෙහිබෙලෙමෙනෙලේ. ඔබගේ ආත්මයේ බෞතිස්මය ලබා ගැනීමට යමෙක්ට නොහැකි වෙලා හිටියනම් ස්වාමීනි මේ කාලේ මේ අවුරුද්දේ උන්ට බෞතිස්මය දුන මැනව. යමෙක්ට දීර්ඝ කාලයක් සුද්ධාත්ම බෞතිස්මය ලබා ගැනීමට අපොහොසත් වෙලා ඒක ලබා ගැනීමට බැරිව සිටියනම් මේ වසරේ ඉමාත්මයෙන් නිදහස් කරන සමයේ සුද්ධාත්ම බෞතිස්මය වැගිරෙන්නට කරුණාව දුන මැනව. හලෙලූයා. අබාලේ හා කාහා තෙලෙහිබේ ලිමෙනිකලේ. දැන් තබා සූදානම් වන්න. දැන් තබා දේව වචනයට අනුගත වෙන්න. වැරදි අදහස් වැරදි ධර්ම වලින් මිදෙන්න. අවංක සිතින් ස්වාමින් වහන්සේගේ පාමුල යාඥාවේ දෙන්න. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමිනී. ඔබගේ පාද පාමුලට එනවා ස්වාමීන් වහන්සේ. ලිබලකට හතෙලෙහි ලිබලකට හතෙලෙහි ලිබලකට කතලහ මනකලහ. නුඹලා රැවටෙමින් වැරදි මාර්ගවල වැරදි ධර්මවලට රැවටෙමින් ගිය බැවින් නුඹලාට මාගේ ආත්මයේ බෞතිස්මය ලැබී නැත. නුඹලා බොරු ගුරුවරුන්ට හසු වෙමින් දීර්ඝ කාලයක් ගිය බැවින් නුඹලාට මාගේ ආත්මයේ බෞතිස්මය ලැබී නැත. නුඹලාට දෙයක් උපයා ගන්නට ආත්මාර්ථකාමී චේතනාවෙන් මාගේ ආත්මය සෙවූ බැවින් නුඹලාට සම්භවී නැත. දැන් අවංක චේතනාවෙන් අවංක සිතින් මේ වර්ෂයේ සුද්ධාත්ම බෞතිස්මය ලැබීමට පෙළගැහෙන්න සූදානම් වන්න. හබාලේ හා තෙලේ මෙනේ කතා ලෙබහා ලාහා තෙලෙහි මෙනෙලේ. පාපයෙන් එතරවීමට සිත් යොමු කරගන්න. පාපය සාධාරණීකරණය කිරීම වෙනුවට පාපයෙන් ගොඩ යන්නට සිත් යොමු කරගන්න. මේ තාක් විනාශයක් මේ ලෝකයට කළ පාපය තව අපි පිළිගෙන ඒවා අනුමත කළ යුතුද? මේ තාක් මනුෂ්‍යයන් ආත්මාර්ථකාමීව තමන්ගේ දේවල් ගොඩනගාගෙන පරම්පරා ගානක් ඒ මාර්ගවල ගිහිල්ලා ආත්මාර්ථකාමී මනුෂ්‍යයන් ස්වල්ප කලකින් නැසී ගිය මේ පොළවේ තවදුරටත් අපිට යමක් ගොඩනගා ගන්නට ආත්මාර්ථකාමීව සිතන්නට අවශ්‍යද අපි? ඒ වැරදි දේවල් ඒ අනුවණකම් පසෙක දමා දැන් මහෝත්තම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ඒ රාජධානියට ඇතුල් වන පිණිසත් අන් මනුෂ්‍යයන් උදෙසා කැප වෙලා අනුත් මනුෂ්‍යයන්ගේ වෙහෙස දරාගෙන ඔවුන්ටත් මේ මහිමය මේ රාජ්‍ය උරුම කර දෙන අරමුණෙන් සුද්ධාත්මයන් වහන්සේට කතා කරන්න එන්න කියලා කියන්න. පියාණන් වහන්සේගෙන් ආත්මය ඉල්ලන්න. දෙන්නේ නැද්ද කියලා බලන්න. ලැබුණ නැති අය මේ කියන දේ අහලා ඉල්ලලා බලන්න ආයේ. දෙන්නේ නැද්ද කියලා බලන්න. අපිට සුද්ධාත්ම බෞතිස්මය ලැබුණා සහෝදරයා සහෝදරිය. මෙතන ඉන්න ගොඩක් අයට සුද්ධාත්ම බෞතිස්මය ලැබිලා තිබෙනවා. ඔවුන් සාක්ෂි දරාවි ඔබට. අනිත් අයට සුද්ධාත්ම බෞතිස්මය ලබා ගන්න බැරිද? ලබන්න පුළුවන්. මේ කියන වචනෙට එකග වෙලා යාඥා වෙදෙන්න. සුද්ධාත්ම බෞතිස්මය දෙන්නේ නැද්ද කියලා බලන්න. තට්ටු කරන්න. එවිට දොරවල් අරින්නේ නැද්ද කියලා බලන්න. හොයන්න. සම්භව වෙන්නේ නැද්ද කියලා බලන්න. පොළවේ අධර්මිෂ්ඨ වූ නුඹලාගේ දරුවන් ඉල්ලන කල ඒ අයට යහපත් දෙන්නට දනි වුනම් ස්වර්ගයේ වැඩවසන නුඹලාගේ පියාණන් වහන්සේ උන්වහන්සේගෙන් සුද්ධාත්මය ඉල්ලන කවරෙක්ද එය නොදී සිටිනසේක්ද? ඒකාන්ත වශයෙන් නුඹලාට ආත්මය වගුරුවන සේක්මය. ඒක තමයි මේ යුගයේ පොරොන්දුව. ඒක දෙනවා. ඒ සඳහා හිත් අලුත් කරගන්න. ඒ වෙතට සිත් යොමු කරගන්න. ඒකාන්ත වශයෙන් නුඹලාට එය ලබා දෙනවා. හලෙලූයා හලෙලූයා හලෙලූයා. හබා ලිහා කහා තහා ලෙබා ලෙහා කාහා තෙලේ හිමේනේ කේලේ හා තෙලේ. ජේසුස් වහන්සේ පැමිණියේ ඒකටමයි. මම වතුරෙන් බෞතිස්ම කරමි කියලා යොහාන් ද බෞතිස්ත කිව්වා.
නමුත් මට පසුව පැමිණෙන තැනන් වහන්සේ ගින්නෙන්ද ආත්මයෙන්ද නුඹලා බෞතිස්ම කරනවා ඇත. ඒ සඳහා සූදානම් වන්න. හබා ලිහා මනා හතා නිබා ලාහා කාහා තාහා තේලේ ඉලි හතා ලිමා නා කාලේ හා තෙලේ හිබේලේ ඒකේ හේ තෙලේ හිබේලේ මෙනෙගලේ ඒකේ හේ ඔබේ හඬට මා අවනද වීලා ඔබේ කැමැත්තට ගීත නොවීලා ඔබේ හඬට මා අවනද වීලා ඔබේ කැමැත්තට ගීත නොවීලා මා පල දැරීම ඔබේ ආශාවයි මා පල දැරීම ඔබේ ආශාවයි මා ඔබව තෝරාගත්තා නොවේ ජේසුනි තෝරාගත්තා මා ඔබව තෝරාගත්තා නොවේ ජේසුනි තෝරාගත්තා එදා ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගැනීමට සහාය වන පිණිස ජේසුස් වහන්සේ දින 40ක්ම ඔවුන් සමග නතර වෙලා සිටියා. ඒකට හේතුව ස්වල්ප කලකින් වැగిරෙන්නට යන ආත්මයට මේ ගෝලයන්ව සූදානම් කළ යුතු නිසා. ජේසුස් වහන්සේ ඒ කාලය පුරාම ස්වර්ගයට නැගුණ නැහැ. ගෝලයොත් එක්කම දවස් 40ක් නතර වුණා. ඇයි? ඒ ගෝලයන්ගේ මනස වෙන පැත්තකට යොමු වෙන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් ඔවුන්ට ශුද්ධාත්ම බෞතිස්මය නොලැබී යනවා. ඒ නිසා ජේසුස් වහන්සේ ඔවුන් සමගම ඉඳිමින් ඔවුන්ට කතා කරමින් නැවත වචනය මතක් කරලා දෙමින් එම ආත්මය ලබා ගැනීමේ කාලය දක්වාම ඔවුන් කොහොම හරි මේ මාර්ගෙම රඳවා තබා ගත්තා. ඒ නිසා ඔබ මේ කාලේ වැඩි වශයෙන් ස්වාමින් වහන්සේගේ ඇසුරේම සිටින්න. එම ඇසුරේම සිටිමින් ස්වල්ප කලකින් වැగిරෙන්නට යන ආත්මය ලබා ගැනීමට සූදානම් වන්න. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබයි සම්මිතුනි මාව තෝරාගත්තේ. ඔබයි ජේසුනි මාව තෝරාගත්තේ. ඔබයි සම්මිතුනි මාව තෝරාගත්තේ. ඔබයි ජේසුනි මාව තෝරාගත්තේ. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. අද ඇසූ පණිවිඩය ගැන සහ අද දවසේ උන්වහන්සේ දැක්වූ කරුණාව ගැන අපි ස්වාමින් වහන්සේට දැන් ස්තුතිවන්ත වෙමු. අපි හැමෝම මේ විතර සිත් යොමු කරමු. අපි දේව මෙහි අවසන් කරලා වචනය ගැන ස්තුති කරලා දැන් යාඥා කරමු. හalleluya හalleluya ස්වාමිනේ ඔබට ප්‍රශංසා වේවා. ඔබට ගෞරව වේවා. ඔබට මහිමේ වේවා ස්වාමිනේ. අද ශුද්ධ වූ සබත් දවසේ පියාණනි අප සියලු දෙනාටම ඔබගේ ශුද්ධ වූ පාද පාමුලෙන් දුන්නු කරුණාව නිසා ඔබට ස්තුති කරනවා පියාණන් වහන්සේ. මගේ ජීවමාන දෙවි පියාණනි අද දවසේ වචනය තුලින් ස්වාමිනේ අපට මඟ පෙන්වන ඔබගේ දේවදාසය තුලින් අපට වචනේ ස්වාමිනේ අපට ගන්නු නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනේ. වචනය තුල අපට ඵල දරන්න ස්වාමිනේ අපගේ ජීවිත ස්වාමිනේ අන් අය දැකීමෙන් ඒ අයට ආලෝකයක් වෙන්න ස්වාමිනේ අපට ඔබ වහන්සේ මඟ පෙන්වන්න මගේ ජීවමාන දෙවියන් වහන්සේ. සර්ව බලධාරී දෙවි පියාණනි අප සියලු දෙනාටම ඔබගේ රන් කිරුළු පළඳින්න ස්වාමිනේ ඔබ අපව තෝරගත්ත නිසා ඔබට ස්තුති කරනවා මගේ ජීවමාන සමිඳුනි. ඔබට ස්තුති පියාණනි. අද දවසේ ශුද්ධ වූ සබත් දවසේ පියාණනි ඔබ වහන්සේ අප සමග පටන් ගන්න සිට අවසානයේ වෙනතෙක් අප සමග රැඳුණු නිසා ඔබට ස්තුති කරනවා මගේ ජීවමාන සමිඳුනි. ස්වාමිනේ ඔබට මේ සියලු දෙනාම ඔබගේ ශුද්ධ උදෑසට බාර කරනවා කැප කරනවා ස්වාමිනේ. ජේසුස් වහන්සේගේ මති උතුම් වූ ගෞරව වූ තේජාන්විත නාමයෙන් ආමෙන් 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 ආමේන් ආමේන්